නමස්කාරය කියන පංචශීල Buddhang sarang gacchami Dhammang sarang gacchami Sanghang sarang gacchami Tiyampi buddhang sarang gacchami Tiyampi dhammang sarang gacchami Tiyampi sanghang sarang gacchami Tiyampi buddhang sarang gacchami Tiyampi dhammang sarang gacchami Tiyampi sanghang sarang gacchami Sana gamanang sampurnam Panatipata virmani sikkhapadang samadhyami Dinādana virmani sikkhapadang samadhyami Kāmesu miccācāra virmani sikkhapadang samadhyami Musāda virmani sikkhapadang samadhyami Sūrāmēra majjapamādatthāna virmani sikkhapadang samadhyami Samena saddhyana pañcasīlaṃ dhammaṃ sādhakaṃ surakkhitaṃ gatvā අපමාදේන සම්පාදේත දෛතා ශ්‍රද්ධාවෙන් යුක්තව අද වටිනා පින්කමක් සිදු කරන්න සූදානම් වෙන්නේ. ඉතින් පළමුවෙන්ම අපි හැමදෙනාම මේ පිළියෙල කර බුද්ධ පූජාව අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරන් වහන්සේට පූජා වේවා කියන චේතනාවෙන් යුක්තව අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත සම්බුද්ධ ගුණ සිහිපත් කරගෙන බුද්ධාලම්බන ප්‍රේතෙන් බුද්ධ ගෞරවයෙන් යුක්තව බුදු ගුණ වන්දනා කරලා ඒ වගේම අනන්ත අපරිමිත සදහම් ගුණ සදහම් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරගෙන සදහම් ගුණත් වන්දනා කරලා ඒ වගේම අනන්ත අපරිමිත සංඝ ගුණ සංඝ ගෞරවයෙන් යුක්තව සිහිපත් කරගෙන සංඝ ගුණත් වන්දනා කරලා පිළියෙල කර බුදු පූජාව අපේ භාග්‍ය සම්මා සම්බුදුරන් වහන්සේට සඳ සමේ බුදු පූජා පවත්වනවා කියන චේතනා පෙරටු කරගෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ගාථා කියලා වන්දනා කරන පූජා කරන සාදු 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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවතං සම්මා සම්බුද්ධ විඤ්ඤාණරණ සම්පන්නෝ සගතෝ පරිතු අනුත්තර පුරිස ධම්ම සාරථි තථානේව මනසානං බුද්ධෝ භගවති බුද්ධං ජීත පරියන්තං සරණං ගච්ඡාමි සක්ඛාතෝ භගවතා ධම්මෝ
ධම්මං ජීවිත පර්යන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ බුද්ධපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස යුගා ඒත භගවතෝ සාවක සංඝෝ ආමනේයෝ පාමනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සංඝං ජීවිත පර්යන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතයං සම්බං සම්පතානේසු පරිච්ඡිතං සාරේරක ධාතු මහෝතින් බුද්ධ රූපං සකලං සදා ඝනසාර ප්‍රදීපේන දීපේන ධම්මංසිනා දිලෝක දීපං සම්බුද්ධං පූජයාමි ධම්මං ගන්ධ සංඝායුත්තේන ධූපේන සුගන්ධිනා පූජයේ පූජනීයං පූජා භාජනමුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං පූජයාමි මුනින්දස්ස සේපාද සරෝහේ පූජේමි බුද්ධං කුසමේන නේනරකං නමේතේන නමාමි මොක්ඛං උම්භං නිරාති යථායි ධම්මේ කායෝ තථායාති නාසභාවං අදිවාසේන නෝගන්ධේ පානියං වලාමිතං අනකම්පං උපාදාය පටිගන්හාතුමුත්තම අදිවාසේන නෝගන්ධේ කිලාන පච්චයං ඉමං අනකම්පං උපාදාය පටිගන්හාතුමුත්තම අදිවාසේන නෝගන්ධේ සම්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පටිගන්හාතුමුත්තම ඉමාය බුද්ධ පූජාය කතාය සුද්ධ චේතසා චිරං තෙට්ඨතු සද්ධං ලෝකෝ හෝතු සුඛී සදා ඉමේනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दहराज महान्ताज ये बालाय च पंडिता सब्बे मच्चु असंयन्ति सब्बे मच्चु परायणाति
කාරුණික තුනේ අද දවසේදී හැමදෙනාම එකට එකතු වෙලා වටිනා පින්කමක් සිදු කරන්නට ආරම්භ කරන්නේ විහාරස්ථානයේට පැමිණිලා ඉතින් මේ දැනට වසරකට ඉහතදී මිය පරලෝ යන්නට යෙදුන ඒ දයානන්ද ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කරන්නට එවැගේම ඒ සඳහා සම්බන්ධ වෙන දරුවන් දුවරුන් දෙදෙනා ඇතුළු සහෝදර සහෝදරියන් එවැගේම ස්වාමී දියණිය ඇතුළු නෑදෑ හිතවතුන් මේකට සම්බන්ධ වෙයි. මේ විදිහට මේ පින් අනුමෝදන් කිරීමේ පින් අනුමෝදන් කරන්නට අවස්ථාවක් හදාගෙන පින් අනුමෝදන් කිරීමේ උවමනාවෙන් තමයි මේ පින්කම සංවිධානය කරගන්නේ. එතකොට වසරක් ගත වෙලා තියෙනවා මේ පෙරලෝ ගිහිල්ලා මෙතුමා. එතකොට මෙතුමා විතරද මිය පරලෝ ගියේ? මෙතුමා විතරද? නෑනේ තව ගොඩාක් අය ඉන්නවා. ඒකට මේ සෑම දිනාටම පින් අනුමෝදන් කරන්න පුළුවන් හොඳ අවස්ථාවක්. හැමෝම ඩම පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ මේ සංවිධානය කරගත්තේ මේ නම කිව්වට තවත් ගොඩාක් අය ඉන්නවා. කී දෙනෙක් විතර ඉන්නවා? ගණන් කරගන්න බෑනේ. මාසයක් විතර මේ වගේ කොළයක් ලියලා පොතක් විතර ලියගේ ඉදකොට ඊළඟ සතියේ විතර දවසක් විතර ගිහිල්ලා බලපුවාම තවත් ඒ වගේ ගොඩාක් මතක් වෙයි මේ තවත් ඉන්නවනේ කියන්නේ. එතකොට හැමෝමගේම මිය පරලෝකයේ එක්කෙනෙක් දෙන්නේ නැහැ ගොඩාක් ඉන්නේ. අම්මලා තාත්තලා ඒ වගේ අම්මා තාත්තා වගේ හිටපු ගුරුවරු මම ගොඩක් වෙලාට මතක් කරන්නේ නැහැ වැඩි. මේ ගුරුවරුත් ඉන්නවනේ ඒ වගේ අම්මා තාත්තා වගේම අපිට ආදරෙන් උගන්වපු ගුරුවරු. ඥාති හිතයිසින් ඉන්නවා සංඝසියය කියන බොහෝම හිතවත් යාළුවෝ දැන් මේ වෙනකොට ජීවිතේ කී දෙනෙක් නම් නැති වෙලා නැද්ද? ඉතින් ඒ යාළුවෝ හිතවත් අය දන්න කියන අය මේ සෑම දිනාට ඒ වගේම ගමේ වගේම පළාතේ පොදුවේ ගත්තාම අපේ රටේ මුළු ලෝකේ මේ පරලෝකේ සෑම දිනාටම පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒක ගැන අමාරුවක් නෑ අපහසුතාවයකුත් නෑ. පින් අනුමෝදන් කරා කියලා බය වෙන දෙයක්වත් නෑ. නේ? ඊළඟට අපිට මතක නෑ අපිට දැනෙන්නේ නෑ තව ඉන්නවා විශාල පිරිසක් අපේ පෙර ජාතිවල අම්මා තාත්තා. එහෙම ඉන්නවනේ. අපේ පෙර ජාතිවල අම්මා තාත්තා කී දෙනෙක් ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ සඳහන් කරන ධර්මයට අනුව මව නොවෙච්ච කෙනෙක්, පියා නොවෙච්ච කෙනෙක් මේ ලෝක ධාතුව තුළ හොයාගන්න බෑ කියලා කියනවා. මව නොවෙච්ච කෙනෙක්, පියා නොවෙච්ච කෙනෙක් හොයාගන්න බෑ. එච්චරකට විශාල පිරිසක් ඉන්නවා. මේ මව නොවෙච්ච, පියා නොවෙච්ච අය එච්චර විශාල පිරිසක් ඉන්නවා කියුවාම ගුරුවරු ඥාති හිතයිසින් ඒත් එහෙම ඉන්නවනේ. ඔය විදිහට පින් බලාපොරොත්තු වෙලා ඉන්න ඕන කෙනෙකුට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඕන කෙනෙකුට අනුමෝදන් කරන්න. ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. ඕන කෙනෙකුට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් කරන්න බය වෙන්න දෙයක් නැහැ. පින් අඩු වෙන්නේ නැහැ. ඉතින් අද වගේ දවසකදී මේ දන්න කියන හැමෝටම මේ ඉන්න කියලා මේ පින්කමට සම්බන්ධ වෙන්න කියලා දැන් දන්න කියන බොහෝ දෙනෙක් සම්බන්ධ කරගත්තාද? මේ කාලේ ඉතින් පරිස්සම් වෙන්න ඕනේ හැමෝම එකට එකතු වෙලා මේ වගේ කරන්න හොඳ නැහැ. වැඩියෙන්ම මොකද ලෙඩ වෙනවා කියලා කියනවානේ මේ කොරෝනා වසංගතයක් තියෙනවානේ ඉතින් පැතිරෙනවා කියලා කියන නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. නිසා හැමෝම මේ මොන වහගෙන ඉන්නේ හොඳයි. මාස්ක් දෙක දාලා ඒක පරිස්සම් කරගන්න. නැත්නම් ඉතින් මේ ලෙඩ වෙනවා නම් ඉන්නේ ඈතින් ඉන්න ඉඳලා දාගන්නේ නැහැ ඉතින් ඇදින්නේ අගටම යන්නේ නැහැ. ඒ නිසා එහෙම දාගෙන පරිස්සම් වෙන එක හොඳයි. නැත්නම් ඉතින් මේ ඔය පරිස්සම් නැති එකේ වරදනේ ගොඩක් පැතිරෙන්නේ නේද? අපි හැමදෙනෙක්ම පරිස්සම් වෙනකොට කිසි ගැටලුවක් නැහැ. විශේෂයෙන් ළමයින්ට පුරුදු කරන්න. ඉස්කෝලේ යනකොට, ගමේ ඉන්නකොට, ගෙදර තනියෙන් ඉන්නකොට ඕක එපා. ගෙදර පිරිස විතරක් ඉන්නකොට එහෙම නැහැ. ඒත් පරිස්සම් වෙනවනේ ගෙදර අර මේ ඊළඟ එනකොට ගෙදර එනකොට පරිස්සමෙන් එන්න. එහෙම මේ ડોක්ටර්ගේ ප්‍රාර්ථනාවක් නැදී. දැන් කොහොම අමාරු තත්ත්වයේ සෙත් පදාන්න කියලා කිව්වා. ඉතින් අපි එතුමාට සෙත් පදමු හැමදේම එකතු වෙලා මොකද මේ අපේ වෛද්‍ය මධ්‍යස්ථානයේ ડોක්ටර් චන්දිමාගේ සීල් ගන්න එහෙම හොඳට වෙනවා. මිනිහට භාවනා කරන්න විතර වෙනවා.
ඒ අයටත් අපිට මේ එනවා පින් අනුමෝදන් කරන්න පුළුවන් ආශිර්වාද කරන්න පුළුවන් හැමදෙනාම. ඉතින් අපි හැමදෙනාම එකතු වෙලා අපේ තියෙන පුණ්‍ය ශක්තියෙන් ඒ පියාණන් වහන්සේලා තවත් ඕනම කෙනෙකුට මේ අයගේ මේ සම්බන්ධව ආසනීප තත්ත්වයේ ඉන්න අය ඉන්න පුළුවන්. රෝගී තත්ත්වයේ ඉන්න පුළුවන් අය ඉන්න පුළුවන්. කරදර බාධක තත්ත්වයේ ඉන්න පුළුවන්. මේ හැමදෙනාට මේ නිදිලා මේ නිරෝගී වාසය කරන්න හැකියාව ලැබේවා කියලා අපි හැමදෙනාටම ආශිර්වාද කරමු. ඒක හොඳයි. ඒ නිසා දැන් අද දවසේදී මේ විදිහේ පින්කමක් කරනවා කියන එක බොහොම හොඳ දෙයක්. අපි ඒවා හොඳට කරන්නට ඕනේ. ඉතින් මේ විදිහේ මේ පින් අනුමෝදන් කරන්න කියලා මේ තාත්තා ඇවිල්ලා කිව්වද කාටද? කාටවත් කිව්වද මේ අවුරුද්දෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරන කාටවත් කියලා තියෙනවද? නෑ කිව්වේ නෑ. ඊළඟට එහෙමනම් මේ ගිවිසුමක් එහෙම තියනවද පොඩි ඇග්‍රීමන්ට් එකක් නැත්නම් ගිවිසුමක් එහෙම තියනවද කවුරුවත් ඒ තාත්තත් එක්ක මේ ගහගෙන මේ අවුරුද්දෙන් පින් අනුමෝදන් කරනවා එහෙම නැත්නම් මාස 3 පින් අනුමෝදන් කරනවා එහෙම එකක් තියනවද කාටද? එහෙම එකකුත් නෑ. හීනෙන්වත් ඇවිල්ලා කිව්වද? හීනෙන් කියලාත් නෑ. එහෙනම් ඇයි මේක කරන්නේ? දැන් එහෙම ඇහුවොත් මේයි කරන්නේ කියලා මොකද කියන්නේ? නැවනේ. නැහැදිනේ. කලගුණ දැනගීමක් හැටියට. මේක දාගෙන ඉන්න ඉතින් කියන දේ හරියට ඇහෙන්නේ නැහැ. ඇස්සත් එහෙනවනේ අරගෙන. ඔව්. හොඳයි. ඒ කලගුණ දැනගීමක් හැටියට යුතුයකමක් හැටියට මේ කරන්නේ. දුවරු දෙදෙනා කවුද මේ දුවරු දෙදෙනා? තව කවුද? හරි. දවලානිත් අය ගන්න කියන අය ඥාති හිතයි සින්නවා නේ. හරි. දොඩේම කිවිසුමක් නෑ මේ. ඈ? හරි. ඔය ලොකු හඳුරන්නේ ඔක්කොම ටික දැන් මම නෙමෙයි. මම තමයි අලුත් නේ ඉතින් එච්චර වැඩි විස්තර දන්නේ නැහැ. හරි. එතකොට ඒ නිසා තරහ වෙන්න එපා මාත් එක්ක මම ඔක්කොම දන්නේ නැහැ මේ හාමුදුරුවෝ දන්නේ නැහැ නේ අපි පන්සල් ඉන්න අය කියලා එහෙම හිතන්නේ එහෙම හිතන්න එපා. මොකද මම ඔක්කොම අය දන්නේ නැහැ නම් වශයෙන් දැකලා තියෙනවා. ඉතින් දුකාඳුරේදී මේ අවුරුදු 40ක් විතර හිටියනේ. දැන් මේ දවස්වල ඇමරිකාවේ වැඩලා ඉන්නේ ඉතින් හැමෝටම ආශිර්වාද කරනවා. හැමෝටම ආශිර්වාද කරනවා. නිතරම කතා කරලා අහනවා. මේවා කරන්නේ කොහොමද කියලා අහලා බලන්න අවශ්‍ය විදිහට උපදෙස් දෙන ආඳුරු. ඉතින් මේ වෙලාවේ උදේ පාන්දර විතර ඇති හෙට නැත්නම් කතා කරන්න තිබුණා. සමහරලාට ඔන්ලයින් ඉන්නලාට අපි ඉතින් කතා කරලා බලන සමහරලාට දායකයන්ට සඳහන් කරනවා. මම එහෙම වුණාම පොයි දවසේ ඉඳලා මම ගොඩක් අයට කතා කරන්න ඒ වෙලාවේ හිටියා. ඉතින් මම දුන්නා කරනවා කතා කරන්න. මේ වෙලාවේ හිටපුවා. ඉතින් මේ වගේ හාමුදුරු බොහෝ ආදරෙන් බලනවා හැමෝම දිහා. ඉතින් මටත් ඇවිල්ලා මේ ඉන්න කිව්වේ ඒකයි. ඉතින් මේ ඒ නිසා හාමුදුරන්ටත් අපි ආශිර්වාද කරමු. ස්වාමීන් වහන්සේ බොහොම නිදුක් නිරෝගී වැඩවසන් ජෝනි කියලා. අවශ්‍ය කරන පිළිවෙල පහසුකම බොහොම ආදරෙන් හදලා දීලා තියෙනවා. ඒ නිසා වෙන බලනවා හැමෝම ගැන. හැමෝම ගැන ආදරෙන් කතා කරනවා. නිසා ඒක බොහොම හොඳ දෙයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ. ඒ නිසා අපි දැන් මේ වෙලාවේදී දැන් කිවිසුමකුත් නැහැ. හීනෙන්වත් ඇවිල්ලා කියලාත් නැහැ. යම් ආකාරයකට නරක තැනක බුදුනයි කියලා බලාපොරොත්තුවක් අදහසක්වත් තියනවද? එහෙමත් නැහැ. මේ තාත්ත මේ නරක තැනක ඉඳලා ඉන්නවයි කියලා හිතෙනවා නම් ඒ දෙන්නේ බයනේ. එහෙමත් නැත්නම්. එහෙනම් මොකද්ද මේ යුතුයකමක් ඉෂ්ට සිද්ධ කිරීම කියලා දැන් ඔන්න කිව්ව එකක්. යුතුයකමක් ඉෂ්ට සිද්ධ කිරීම විතරද? තව මොකක්වත් නැහැ. කමන්නේ නේද අහරුවට? ඈ? හිතේ ශ්‍රද්ධාවෙන්නේ නේ හිතේ දැන් ශ්‍රද්ධාවෙන් මේ පින්කම කරන යුතුයකමක් ශ්‍රද්ධාව නිසා කරනවා. තව කියන්නක බලන්න තව මොනවද තියෙන්නේ? මේ නෝනලාට එහෙම නැද්ද මොකක්ද? ඈ මට ඕනේ මේක දැනගන්න. ඇයි මේක කරන්නේ හරියට කියලා. මේකෙන් ගන්න පුළුවන් ප්‍රතිඵල තියෙන්නේ හොඳට දැනගෙන කරපුවා. ඈ පින් අනුමෝදන් කරන්නත් හොඳයි. හරි ඒකත් හොඳයි. තව අවුරුද්දේ වෙනම මොනවද නැත්නම් ඒකට
බලාපොරොත්තු යන්නේ? ඒ අයද? අයම බලාපොරොත්තුවක් තියෙනවා කියලා කිව්වද කවුද? දෙන්නවනේ කියලා බලාපොරොත්තුවක් හිතේ තියාගෙන හිටියොත් හොඳ නෑ කියලා හිතනවද? හොඳයි. එහෙමත් එකක් තියෙනවා. තව ඥාති ඔව් හරි. ඒ ඥාති සම්බන්ධයෙන් රිසර්ච් කරනවා. තව දැන් මේකේ වෙන මොකක්වත් නැද්ද වාසියක්? වෙන ලාභයක් මොකක්වත් නැහැ. මොකද? හැමෝටම සංසාර දුකින් අත මිදෙන්න කියලා පින් අනුමෝදන් කරනවා. එතකොට අනුමෝදන් කරන්න මේ එහෙම කරනවා හොඳ අදහසක් ඒ වගේ මේ විශේෂයෙන් මේ සංසාර දුකින් අත මිදෙන්න කියලා ඒක ටිකක් දීග එකක් නේ ටිකක් මේ කියන විදිහට නේ ගොඩක් දීග වැඩක් ලොකු වැඩක් ඒකටත් ඒකටත් අවශ්‍යයි. ඒකටත් අවශ්‍යයි. ඒ වගේ තවත් ඉතින් බොහොම ගන්න පුළුවන් මේ කරනකොට දැන් මේ අයට මොකක්වත් වාසියක් නැද්ද ලාභයක් මොකක්ද? මේ ණයට කාටවත් මොකක්වත් මේකේ ලාභයක් නැහැ. ඈ? තියෙන මොනවාද? අනිවාර්යෙන් මේ පින්කමකට යොදු වෙලා තමන්ගේ හිතත් පිරිසුදු වෙනවා. අලාභයක් නම් වැඩක් නැත්නම් මේකට එයිද? නෑ එන්නේ. ලාභයක් තියෙන මොකක් හරි මේකේ. ඒ නිසා ලාභයට ආවනේ. මොකක් හරි දැන් ඔව්. මේ වෙලාවේ තමන්ට ලාභයක් තියෙනවා. ඒ ලාභය නිසා තමයි ආවේ. ඉතින් නිකම්ම ආව නෙවෙයි. මේ කියනකොට ආවේ තමන්ට හොඳයි. ඒගොල්ලෝ පින්කමක් කරනවා අපිත් ඒකට ගිහිල්ලා අපිටත් පිනක් උපදවා ගන්න ඕනේ කියලා හිතලා ඒකෙන් ලාභයක් තමන්ට තියෙනවා. පුණ්‍ය ලාභයක් සඳහා ඉන්නේ. සල්ලි නෙවෙයි. මේ මොනවත් දෙනවයි කියලා කිව්වා නෙවෙයි. මේ පුණ්‍ය ලාභයකුත් දෙනවා. ඉතින් ඔය අතරේදී කැම ටිකක් අරගෙන මේ බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම නෑ කියන්න බෑ නේද? ඔව් ඒකක් තියෙනවා. නමුත් වැඩි දන්න කියන අය මොකද කරන්නේ? ඔව් නොදන්න අය නම් ඉතින් කැම විතර බලාගෙනත් දෙනවා. මේ ඔය සමහර අය එහෙමත් දෙන්නවා. ඒක විතරක් බලාගෙන ඉන්න අයකුත් ඉන්නවා. මේ හිම් බලාපොරොත්තුෙන් එන අය වැඩිපුර ඉන්නවා. එතකොට දැන් හොඳයි. දැන් මේ කාණ හරි මේක සංවිධානය කරපු ඉංගුතුන් හැටියට මේ දරුවෝ දාත්තා වෙනුවෙන් මේක කරනකොට දුවලා ඒ ගෙදර ඉන්න අනිත් අය අතර තව මොකද්ද වෙන්නේ? සමගිය කියන එක නේ. දැන් කැමති නැත්නම් මේ දැන් දුවලා දෙන්න තනියම කරන්න පුළුවන්ද මේක? කාගේ සහයෝගය? දැන් කාලේ හැටියට දැන් මේ වෙලාවේ හැටියට කාගේ සහයෝගය? දැන් ඒගොල්ලෝ විවාහ වෙලා ඉන්නව ඇත්තනේ. දරුවෝ ස්වාමියාගේ අනිවාර්ය සහයෝගය නේ. ආවේ නැතත් දැක්කේ නැතත් මේ අඩුතරමේ හොඳයි ඔක කරන්න කියලා සහායක් දෙන්න ඕනේ සමහරකට. සමහරව වෙන්නේ නැති වුණාත් කැමැත්ත දීලා තියෙන්න බෑ කරන්න. නැත්නම් ඉතින් ලේසි නෑ. මේ එතන ගැටුමක් ඇති වෙනවනේ. එහෙම සමහර ගෙවල් වල කරගන්න බැරුව යනවා මේ සමගිය නැති නිසා. ඒ දෙන්නගේ සමගියේ ලක්ෂණයක් මෙතන පේනවනේ. මේ සමහර අය සමාජ මෙතනත් බොහොම ආදරෙන් ඒවා එකතු වෙලා කරනවා. ඒ වගේම සමහර අය වයිට කරන්න ඉඩ දෙන්නේ නෑ. අයියා. ඒක තමයි ඒ අයත් එකතු වෙලා. හරි. දැන් ඒක එක හේතුවක් ඔන්න එහෙමත් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ අදහසත් මෙතන තියෙනවා. ඊළඟට ඔය විදිහේ දැන් මේ අනිත් අයටත් ඔක්කොටම කියලා තියෙනවා. යම් විදිහකින් මේ පින්කම මේ අනිත් අයට කියලා තියෙනවා. අනිත් අයට කියලා තියෙනවා වගේම දැන් මේකෙදි යම් ආකාරයකට දැන් අපි හිතමු නිධානයක් හම්බ වෙනවා කියලා. සල්ලි හරි මොනවා හරි නිධානයක් හම්බ වෙනවා. මේ එහෙම එකක් හම්බ වෙනවා කියලා තිබුණොත් කියනවා. ඒකට කැමති නෑ වගේ නේ. කියන්නේ නෑ. ඇත්තම අද්ද කියන්නේ නෑනේ. දැන් ආයෝග ගුරු කියන්න ඕනේ කියන්නේ නෑ. ඇයි ඒ කියන්නේ? ඈ? තමන්ට? තමන්ගේ වාසියදනේ. ඉතින් මේ ඔක්කොටම කිව්වේ මොකටද? තනියෙන් ගෙදර ඉඳලා කරන්නේ නැත්නම්
දුවල දෙන්න විතරක් එකතු වෙලා අනිතයි ඒ කිව්වේ ඈ තනිය කරගන්න බැරි හින්දා එහෙමවත් එකක් තව මොකක්ද ඈ හැම කෙනෙකුට පින් අනුමෝදන් කරන්න හොඳයි තාම මේ නොකිය හිටියොත් මොකද වෙන්නේ නේ කිව්වහම මොකද වෙන්නේ ඔව් මේකෙදි මේ තව එකක් තමයි මේ පින වැඩි වෙනවනේ අරකේ කිව්වහම ලාභය අඩු වෙනවා අර මං කියවනේ නිදානයක් දැක්කෝ කියන්නේ නැහැ කියලා කිව්වනේ නැහැ මොකද කිව්වනේ වැත්තම කිව්වනේ කියන්නේ නැහැ කියලා ඒ මොකද වෙන්නේ කිව්වහම ලාභය අඩු වෙනවා මේකේ නොකියුවහම මොකද වෙන්නේ මේකේ ලාභය අඩු වෙනවා කිව්වේ නැද්ද මේකේ කියන්නේ ලාභේ වැඩි වෙනවා සා දෙකේම මොකක්ද බලාපොරොත්තු වෙලා තියෙන්නේ වාසියම තමයි දෙකේම බලාපොරොත්තු වෙලා තියෙන්නේ වාසිය බලාගෙන තමයි අනිත් පැයට කියලා තියෙන්නේ ඊළඟට මේක ටිකක් අනිත් පැයට කිව්වේ නැත්නම් එහෙම මොකද වෙන්නේ කිව්වේ නැත්නම් තරහ වෙනවා ඊළඟට මේක ප්‍රචාරය වෙන්නේ නැහැ පොඩ්ඩක් මේ වෙනම එකක් කරා කියලා නේද අනිත් අය බලාපොරොත්තු වෙන අවුරුද්දෙන් කරන්නේ කරාට පස්සේ තමයි සතුටු වෙනවා බෞද්ධ අය ඇහිට හොඳයි පින්කම කළා කියලා. ඒ වගේ විදිහේ වාසිය බලාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ආවෙත් හැමෝම වාසිය බලාගෙන. හොඳයි. ඒ වාසිය හොඳ වාසියක් නම් හොඳයි ඉතින්. පුණ්‍ය වාසියක් නේ. සල්ලි නෙමෙයි සමහරව මේ වගේ වාසි ගන්න කැමති නෑ. සල්ලි ටිකක් දෙනවා කොහම එනවා. ඕවට ගිහිල්ලා වැඩක් නැහැ නේ අපි කාලේ නාස්ති වෙනවා කියලා ඉන්නේ. නමුත් මේකේ කාලේ නාස්ති වෙන්නේ නැහැ. කාලේ වටිනා දෙයකට යොදලා තියෙනවා. ලොකු ආයෝජනයක් අපි කිව්වොත් පින් නැමැති නිධානයක් සඳහා පුණ්‍ය නැමැති ධනයක් ලබා ගන්න ආයෝජනයක් කළා මේ කාලේ. මේක වෙලා මේ කාලේ නාස්ති කිරීමක් නෙමෙයි පින් ලබා ගන්න කරපු අපි සාමාන්‍ය යොදන වචන ගත්තොත් ආයෝජනය. ඒ කාලේ හොඳ දෙයකට යොදලා තියෙන නිසා ඒක නායක ගිහිල්ලා නැහැ නරකට වෙලා නැහැ. ඒ නිසා ඒක හොඳ දෙයක්. සම්බන්ධ වුණාම තව මොකද්ද ගොඩ නැගෙන්නේ මෙතන? සමගිය ගොඩ නැගෙන. නේ හැමෝම දෙනාම මේ අපි එකට එකතු වෙලා ලොකු වැඩක් කරනවා එක දෙයක් කරනවා සමගිය ගොඩ නැගෙන. නේ ඉතින් ඒ වගේ ලොකු වාසි ගොඩක් මෙතන තියෙනවා. අන්න ඒ වාසි ටික අපි මේ දැනගෙන කරන එක හොඳයි මේවා කරන්න. ඒවා කරනකොට මේ සමගිය ගොඩ නැගෙනවා පුණ්‍ය ලාභය ගොඩ නැගෙනවා. දැන් මේ පින් අනුමෝදන් කරනකොට මේ මෙයාට විතරක් නෙවෙයි අපි ඔක්කොටම අනුමෝදන් කරන්නේ අනුමෝදන් කරන්න පින් වල අඩුවක් වෙන්නේ එහෙම නැහැ. අඩු නැහැ. වැඩි වෙනවා. ඔය දැන් වලක් කපන්න මොකද වෙන්නේ? විශාල වෙනවනේ. සමහර දේවල් තියෙනවා දෙන්න අඩු වෙනවා. සමහර ඒවා දෙන්න වැඩි වෙනවා. දැන් මේක ඇවිල්ලා දෙන්න වැඩි වෙනවා. නැත්නම් අපි එකට කියන්නේ දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ අනුමෝදන් කරනවා කියන එකනේ. දෙනවා කියලා ඉතින් මේක මේ මුදල් වගේ දෙන්න බෑ. හැබැයි මුදල් වගේ දෙයක් දුන්නොත් අඩු වෙනවා. ඒ නිසානේ අර කිව්වේ මේ නිදානයක් හම්බුනොත් කියන්නේ නැහැ කියලා. දෙන්න අඩු වෙනවා. මේක දෙන්න නැත්නම් අනුමෝදන් කරන්න වැඩි වෙන නිසා වැඩියෙන් කියන තරමට හොඳයි කියලා හිතලා එහෙම කියනවා. ඉතින් අපි දන්නේ නැහැ. දැන් මාස 3න් නැත්නම් දවස් 7න් විශේෂයෙන් පළවෙනි දවසේම ගත්තොත් මේ පංචකූලයේදී පින් අනුමෝදන් කරන්නේ නේද? ඔව්. දවස් 7න් උතුම් පින්කමක් කරන්න නැතිනේ. අනිවාර්යයෙන්ම ලිස්ට් එකේ තියෙන එකක් නේ. මාස 3න් කරන්න නැතිනේ. දැන් මේ අවුරුද්දෙන් කරන්නේ. හරි දැන් පින් අනුමෝදන් කළා. අනුමෝදන් වුණා කියලා කිව්වද මේ තාත්තා? ආරංචියක්වත් දුන්නා SMS එකක්වත් ලැබෙන්නේ නැහැ. දැන් ෆෝන් තියෙන නිසා SMS එකක්වත් SMS පණිවිඩයක් හරි WhatsApp පණිවිඩයක් හරි එහෙම පණිවිඩයක් එවලා තියෙනවා. නෑ හරි හොඳයි ඔයගොල්ලෝ පින් අනුමෝදන් කළා මම සතුටු වෙනවා. එහෙම කියලා එහෙම ඉන්නේ නෑ පණිවිඩය. එනිසා අනුමෝදන් වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපිට පණිවිඩයක් හම්බෙන්නේ නැහැ. මෙච්චර දියුණු යුගයේ පණිවිඩයක්වත් එවන්නේ නැහැ. මේ SMS එකක්වත් එවන්නේ නැහැ. නේ මෙච්චර දියුණු යුගයේ එන්න ඕනේ නැහැ දැන් මොකට. ඉස්සර නම් ඇවිල්ලා කියන්න එපා. දැන් ඕනේ නැහැ නේ. එතකොට එන්ටා එහෙම එකක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ කියනොත් ඕක ඇහුවා ඒ කාලෙම ඇහුවා බුදුහාමුදුරන්ගෙන්. හැමෝටම ඔක පේන්නේ නැහැ මේ පින් අනුමෝදන් වෙනවද නැද්ද කියලා එහෙම පේන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. ඒ කාලෙත් එහෙම තමයි. ඒ කාලේ
ඒ විදිහම තමයි කිසි වෙනසක් නැහැ. හරි? එහෙම විසි වෙනසක් නැහැ. ඒ කාලෙදි මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ මේ වගේ පින් අනුමෝදන් වෙනවද නැද්ද කියලා. දවසක් ඥානසෝනේ බ්‍රාහ්මණයා ගිහිල්ලා ඇහුවා. බුදුහාමුදුරන්ගෙන් මේ අපි පින් අනුමෝදන් කරලා මේ ඥාති හිතයිසින්ද. අනේ බුදුරණවහන්සේම අනුමෝදන් වෙනවද? බුදුහාමුදුරුවෝ කිව්වා ස්ථානයේ හිටියොත් නම් ඒ බුදුහාමුදුරේ බ්‍රාහ්මණයාට පෙන්නලා දෙනවා. මේ ස්ථානයේ හිටියොත් නම් අනුමෝදන් වෙනවා. මේ අස්ථානයේ හිටියොත් අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. මොකද්ද ස්ථානයේ කියන්නේ මොකද්ද අස්ථානයේ කියන්නේ තේරෙනවද? මේ වමුණට තේරුන්නේ නැහැ. ස්ථානයේ මොකද්ද අස්ථානයේ මොකද්ද කියලා එහෙම කවුරුවත් දන්නේ නැහැ නේද? ඒ කියන්නේ කලින් ඒක අහලත් නැහැ. එතකොට වමුණට කිව්වා ස්ථානයේ හිටියොත් අනුමෝදන් වෙනවා අස්ථානයේ හිටියොත් අනුමෝදන් වෙන්නේ නැහැ කියලා. ඥානසෝනි බ්‍රාහ්මණයට එහෙම කිව්වා. මේ බුදුන් වහන්සේ දේශනා කරා. ඊට පස්සේ මට ඔක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට ඒක කියලා දෙන්න කිව්වා. ඒක පැහැදිලි කරලා දෙන්න. ඒ ගන්න බුදුන් වහන්සේ ස්ථාන හැටියට පෙන්නලා දුන්නා. කීයක්ද? ස්ථාන හැටියට පෙන්නලා දුන්නා එකක්. අස්ථාන හැටියට ගොඩක් පෙන්නලා දුන්නා. අස්ථාන හැටියට ඉස්සෙල්ලාම අස්ථාන ටික තමයි පෙන්නුවේ. මනුස්ස ලෝකයේ ඉපදලා හිටියොත් පින් අනුමෝදන් කළාට දැනෙන්නේ නැහැ. අපිටත් අනුමෝදන් කරනවා ඇතිනේ. දැන් මේ තාත්ත ඉපදිලා හිටියා නම් මිනිස්සෙක් හැටියට දැන් මාස කීයක් විතර? මාස දෙකක් විතර ඇදිනේ අවුරුද්දයි. සාමාන්‍ය මව් කුසේ කොතර කාලෙ ඉන්නවද? මාස 10යි. ඔව් මේ 9ට 10යි. ඇත්තට 10යි නේ. හරියට කියන බෑ මන් දන්නේ නැහැ කොහොමද? 10යි. 9යි. 9යි 10යි දින්නේ. 9යි. ඔව් 9යි. ඇයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ? සුද්දාගේ කැලෙන්ඩරේ ඉන්නේ. මොකද අපේ දින කීයද කියන්නේ? දින කීයද? දින දන්නේ? ඉගෙනගෙන නැහැ ඉස්කෝලේ ගිහිල්ලා. දින 280යි. මම දන්නවනේ ඊට වැඩි. මට ළමයිත් නැහැ, විවාහ වෙලත් නැහැ, මොකක්වත් නැහැ. දින 280ක් ගත කරන්න ඕනේ මව් කුසක. ඉතින් ඔක ගොඩක් එහා මෙහා වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. දින 280යි. බෝසතාණන් වහන්සේගේ උපත්තිය සිද්ධ වුණේ මව් කුස පිළිසිඳ ගැනීම සිදු වුණේ කවද්ද? ඇසල පොය දවසේ. බිහි වුණේ කවද්ද? වෙසක් පොය. එතකොට මාස කීයද? 10යි. ඒ කියන්නේ 280 ආවේ දින 28 මාස වලින්. අපේ චන්ද්‍ර මාස වලින් ගන්න දින 28. දැන් ඔය තියෙන බුදුදලේ ඒකේ එක මාසයක 30ක් තියෙනවා, තව මාසයක 31ක් තියෙනවා, තව එක 28ක් තියෙනවා, තව කාලෙක 29ක් වෙනවා. එහෙම වෙනස් වෙනවානේ. ඒ සුද්දගේ කැලෙන්ඩරේ. ඒක අපේ භාවිත කැලෙන්ඩරේ අපේ චන්ද්‍රයා බලපාන මනුස්සයන්ට ගොඩක්. චන්ද්‍ර මාස දින 28ට වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ දිනේ 28 මාස තමයි මෙතන ගණන් ගන්න. අන්නේ දින 28 මාස වලින් ගත්තොත් හරියටම කීයද? මාස 10 ගත්තොත් දින 280. දින 280. එතකොට මේ බෝසතාණන් වහන්සේ හරියට මේ දින ගන්නවා. මේ අනිත් අයට ඉතින් වෙනස් වෙන අඩුවෙන් වැඩියෙන් ගොඩක් එහා මෙහා වෙන්න පුළුවන්. අර අවුරුදු 7ක් හිටියා කියලා කිව්වේ එක දරුවෙක් මහුසේ. අවුරුදු 7ක් හිටියා. මේ අර සුපවාසා මෑණියෝ එයාට එහෙම ඒගොල්ලන්ගේ වරදක් කරපු එක පාප කර්මයක විපාක හැටියට විඳලා තියෙනවා. ඒ වගේ තියෙන ඉතින් කොහොම හරි මනුස්ස ලෝකේ ඉපදුනහම දැන් මාස මව් කුසේ ඉන්නකොටනේ අපි දැන් 7 දවසේ කරන ඒවා මාස 3 ඒවා ඔක්කොම අහුවෙන්නේ මව් කුසේ ඉන්න කාලේ. ඒකට ඒවා තේරෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. දැනෙනවා වෙන්නත් පුළුවන්, නොදැනෙනවා දැනෙන්නේ අපිට තේරෙන්නේ නැහැ. ඊළඟට ඉතින් සාමාන්‍යයෙන් අපිට ඉපදුනාට පස්සෙත් ඔක තේරෙන්නේ නැහැ. දැන් ඉතින් අවුරුද්දක් ගිහිල්ලත් කරනවා, අවුරුදු 3 4 5 7 8 තමහර මිනිස්සු අවුරුදු 60 70 ගිහිල්ලත් කරනවා අම්මා තාත්තා සිහිපත් කරලා. ඉතින් අපිට දැනෙනවා නේද? අපිටත් ඔවා ඒගොල්ලෝ පෙර ජාති වල ඥාතීන් කරනවා. ඊට පස්සේ අපි ඒවට යනවත් ඇති. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. ඔය කියන මේ තාත්තමාට මේ ආයේ ළඟම කොහේ හරි ගෙනත් ඉතිරිලා දෙන්නත් පුළුවන්. ඒ වුණාට අපි දන්නේ නැහැ.
නිසා එහෙම අනුමෝදන් වෙන්න පුළුවන්ද බැරිද කියලා එහෙම තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. දැනෙන්නේ නැහැ. ඊළඟට දිවි ලෝකයේ ඉපදුන සමහර අය ඉතින් ඉපදිච්ච ගමන් හිතන්නකෝ දැන් මෙහෙන් සල්ලි ටිකක් ගන්න මුදල් ටිකක් අරගෙන මහා ධනස්කන්ධයක් හොයාගෙන ගිහිල්ලා ලොකු හෝටලයක ඉන්න කෙනෙක් හිතන්නකෝ නැත්තම් ලොකු විශාල වශයෙන් ධනෙ තියෙන ඒ වගේම හොඳ තැනක ඉන්නවා කියලා හිතන්න මහා ධනවතෙක් කියලා හිතන්නකෝ. මෙහි ඉන්න අය ගමේ ඉන්න අය එකතු වෙලා ඔය 100 200 500 වගේ කුපටි ගානක් එකතු කරලා අපේ ගියේ කෙනාට දෙන්න ඕනේ කියලා යවනවා. එයා ඉල්ලගන්නේ ධනෙ මේ ඥාතියින්ගේ මේ පොඩි ගණන් එකතු කරගත්ත ටික ගන්න බලාගෙන ඉන්නවා. එහෙම එක බලාපොරොත්තු වෙන්නේ නෝද? එයාට ගන්නත් පුළුවන් නොගෙන්නත් පුළුවන්. එහෙම බලාපොරොත්තුවක් නෑ ආය සල්ලි දෙයි කියලා නේ. ඇයි එයාට තියෙනවනේ නැති වෙන්නේ? එයාට නැති කෙනෙක් නෙවෙයි. අනේ ඔක තියාගන්න කියලා තව ගන්නකුත් එයා දෙයිනේ. එහෙම කරන්නත් පුළුවන්. එයාට අවශ්‍යතාවයක් නෑ දැන් හොඳට තියෙන වෙලාව. සමාජලාට තියෙන පින් අඩු වෙලා මේ ඒ දිවි ලෝකයේ ඉන්න අය බොහෝම පින් ඇති අය ඉතින් ඉපදිච්ච ගමන් මේවා ගැන හිතන්නේ නැහැ. ආයුෂත් වැඩි ඒගොල්ලන්. ඔය චාතු මහරජකේ වගේ දෙනක ඉපදුනහම අපිට වඩා වයසින් බොහෝම ඒ කියන්නේ අපේ අවුරුදු 50ක් ඒගොල්ලන්ට එක දවසයි. අපේ 50ක් එක දවසයි ඒගොල්ලන්. තරුණයෙක් හැටියට එහෙ ඕපවාතිකව උපදින ඒ තරුණියක් හැටියට තමයි එහෙ බිහි වෙන්නේ. එහෙමයි සඳහන් වෙන්නේ. එතකොට ඉතින් දැන් අපේ ගවනාගේ ගමන් ගෙදර ගැන හිතා ඉන්නේ නැහනේ. ඒ වගේ මේගොල්ලෝ දිවි ලෝකෙට ගමන් ආපු තැන බල ඉන්නේ නැහැ නේද? පස්සේ බලන්න බැරේ, හෙට බලන්න බැරේ, අනිද්දා පුළුවන්නේ කියලා හැම හිතුවාම මෙහෙ එනකොට මෙහෙ අනිද්දා බලනකොට කොහොමද වෙන්නේ? හෙට බලනකොට කොහොමද වෙන්නේ? අවුරුදු 100ක් ගිහිල්ලා. නැත්නම් 50ක්වත් ගිහිල්ලා. ඉතින් සමහර අය අඩු මේකේ 50යි 100 200 400 500 600 ඔය වගේ ඒ කාලේ එක අපේ අවුරුදු 600 සමහර 800ක් 1000ක් සමහර ඒගොල්ලන්ට එක දවසක්. එහෙම තියෙනවා. දීර්ඝව ආයුෂ තියෙනවා. එහෙම දැන තමයි තියෙන්නේ. ඉතින් අපේ ආයුෂ බොහොම ටිකයි. බොහොම ටික අවුරුදු 100ක් ඉන්නේ බොහොම අමාරුයි. බොහොම කලාතුරකින් තමයි දැන් ඉතින් දැන් 100ක් හිටියොත් බොහොම දක්ෂ එකක් හැටියට ප්‍රචාරයක් දෙන්න මම දැක්කෝ ඔය Facebook වලයි අර එහෙම හැමතැනම යනවා. එහෙම අඩු වෙච්චර ඉන්න අය 107ක් ඉන්නවා හිටපු කෙනෙක් මේ පෙරේද නැති වෙලා තියෙන්නේ 107ක්. මේක අපිට ලොකු දෙයක් හැටියට. බුදුහාමුදුරන්ගේ කාලේදී ඒක මේ 120 දක්වා දීලා තියෙනවා. අපේ එක සානාංශනාවක් අවුරුදු 160ක් ඉඳලා තියෙනවා. 160ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ඉඳලා තියෙනවා. ඒ වගේ දීර්ඝායුෂ තියලා තියෙනවා. ඉතින් ඒක එක්කෙනා ඉඳලා තියෙන්නේ. එහෙම වාර්තා වෙන්නේ කියලා. 120 වගේ ඉඳපු අය ඉඳලා තියෙනවා. දැන් 120ක් ඉඳපු කෙනෙක් හොයාගන්නත් අමාරුයි. ඒකේනා බුරු කියන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් දිවි ලෝකයේ ආයුෂ වැඩි නිසා ඒගොල්ලන්ට උවමනාවක් නැහැ. පිනුත් වැඩි පුර තියෙන නිසා. සමහර අය පින් අඩු වුණාම නම් එනවා. ඒගොල්ලෝ අඩු වෙලා එනකොට අපි මේ පරම්පරා ගානක් මනුස්ස ලෝකේ ඉවරයි. පරම්පරා ගානක් ගිහින්. එතකොට ඒ නිසා ඒක අපිට හිතා ගන්න බෑ. දිවි ලෝකෙට ඕන කමක් නැහැ ඒගොල්ලන්ට. මේ තිරිසන් ලෝකේ දැන් ඔය ගවයෙක් නැත්නම් හරකෙක් වෙලා එහෙම නැත්නම් ඔය තිරිසන් සතෙක් වඳුරෙක් වෙලා එහෙම ඉපදිලා නැත්නම් උණතරම් කූඹියෙක් වෙලා එහෙම ඉපදින්න පුළුවන්. දැන් නැහැ මේ පින්පව් අනුවනේ ඒක සිද්ධ වෙන්නේ. එතකොට සමහරවිට මේ සමහර අය ඉපදෙන්න පින්කම් කරගෙන තියෙන්නේ සර්පෙක් වෙලා. එහෙම නැත්නම් කුරුල්ලෙක් වෙලා. දන්නේ නැහැ. ඉතින් එහෙම වෙලා ඉපදුනොත් එහෙම නැත්නම් ඔය මුවෙක් වෙලා එහෙම නැත්නම් කොටියෙක් වෙලා මොකක් සිංහෙක් වෙලා ඉපදින්නත් පුළුවන්. ඉතින් ඔය එක එක සතෙක් වෙලා ඉපදුනොත් එහෙම ඒ සත්තු දන්නවද පින්කම් ගැන? දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙම වුණාම ඉතින් මොකද වෙන්නේ? පින් අනුමෝදන් වෙන්නේ නැහැ නේද? නිරේ ඉපදුනත් එහෙම නැහැ. භූතාත්මික එකේවා තියෙනවා. ඒවා ඉපදුනාට පින් අනුමෝදන් වෙන්නේ නැහැ. තමයි പ്രേත ලෝක සමා ඔක්කොගෙම එහෙම පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඔය විදිහට අනුමෝදන් වෙන්නේ නොවන තැන් ගොඩක් තියෙනවා. එහෙම කියලා ස්ථානයේ හැටියට සඳහන් වරදත්තෝපජේ പ്രേත ලෝකයේ කියලා එකක් තියෙනවා. ඒක අනුමෝදන් වෙනවයි කියලා එහෙම සඳහන් කරලා තියෙනවා. ඥානසෝරි සූත්‍රයේ මේ සූත්‍රයේ කියවලා බලපුවම තව ගොඩාක් ඒවා අපිට දින දැනගන්න පුළුවන්. මම මේ මතක තියෙන හැටියට දැන් කිව්වේ. ඒ නිසා ඒක ගැන
බලන්න ඕනේ තව දුරට. මේ තැන් වල අනුමෝදන් වෙන්නේ යන පරදත්ත උපජීවී ප්‍රවෘත්ති ලෝකයේ හිටියොත් අනුමෝදන් වෙලා ඒ තැන් වලින් චුත වෙලා යනවා. ඉතින් එහෙම බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නා. ඊට පස්සේ ජානුසෝනි බ්‍රාහ්මණයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඉතින් එහෙම නැහැ කියලා හිතමුකෝ. හිතෙන් වල ඉපදිලා නැහැ නේ. ස්ථාන එකයි අසාන ගොඩ. නිසා මේ කිව්වා එහෙම නැහැ කියලා හිතමු. එතකොට අපි කරන වැඩේ පින්කමෙන් වැඩක් වෙන්නේ නැහැ. අනුමෝදන් කළාට වැඩක් නැහැ නේ කියලා. ඉතින් එහෙම හිතන්න එපා. සංසාරේ විශාල ඥාති පිරිස ඉන්න පුළුවන්. පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙයි. එහෙමයි අනුමෝදන් වෙනවා. ඒකනේ මම දැන් කලින් කිව්වා අපිට ඕන කෙනෙකුට අනුමෝදන් කරන්න පුළුවන් කියලා. මේ කෙනා විතරක් නෙමෙයි. මේ ජීවිතයේදී පෙර ජීවිතයේදී හැම දිනාටම අපි සිහිපත් කළ පින් අනුමෝදන් කරන. එතකොට අනුමෝදන් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ නිසා එහෙම අපි මොන විවෘත කළා එහෙම. ඊට පස්සේ මේ වමුණා ජානුසෝනි බ්‍රාහ්මණයා කියනවා නෑ අපි එහෙමත් නෑ කියලා හිතමුකෝ. මේ මාස තුනෙත් පින්කම් කළා, අත් දවසෙනුත් කළා, පාංශු කුලේ වෙලාවෙදිත් කළා. දැනුත් නිතරදී පින් අනුමෝදන් කරනවානේ සිල් ගත්ත වෙලාවට, භාවනා කරන වෙලාවට, වෙන පින්කම් වලට ගියාමත් පින් අනුමෝදන් කරනවා, අනිඥාතීනුත් අනුමෝදන් කරනවානේ. එහෙම අනුමෝදන් වෙලා නැහැ කියලා හිතමු කියලා කියනවා. ඒත් එහෙම කියන්නට එපා. ඉතින් ඒ පින්කම අපත යන්නේ තමන්ට උපකාර වෙනවා කියන්නේ. තමන්ට උපකාර වෙනවා. මෙන්න මෙහෙම උදාහරණයකුත් දෙන්නම්. මොකද උදාහරණය? දැන් හිතන්න කිව්වා ඥාති පිරිසක් එනවයි කියලා. දැනුම් දීලා තියෙනවා. ඥාති පිරිසක් නිකන් මේ කාලෙකට පස්සේ එන වැදගත් පිරිසක් ඥාති පිරිසක් එනවයි කියලා දැනුම් දුන්නොත් එහෙම මොකද කරන්නේ? නිකම්ම ඉන්නවද? ඔය ආපුවාවේ කියලා. මොකද කරන්නේ? එන්න පුළුවන් උපරිම හොඳට ඒගොල්ලන්ට සැලකීමේ වාසියකුත් තියනවා කියලා දැනුනොත් එහෙම තම හොඳට සැලකනවානේ. ඒගොල්ලන් හොඳට සැලකුවොත් අපිටත් හොඳයි, අපිටත් එහෙ යන්න එහෙම පුළුවන් වෙනවා. ඒගොල්ලොත් අපිට සැලකනවා. ඊළඟට තව වාසිය තියෙන්න පුළුවන් කියලා හිතලා හොඳට එහෙම කරනවා. කියලා හිතන්නකෝ. එහෙම හොඳ පිරිසක් කියලා. එහෙම පිරිසක් කෙනෙකුට නිකම්ම ඉන්නවද? ගෙවල් සුද්ධ පවිත්‍රාත් කරලා හොඳට පුළුවන් තරම් හොඳ කෑම වර්ගයන් හදලා තියලා ලෑස්ති කරලා දැන් එන වෙලාව කිට්ටු වෙනකොට හදලා ඉවරුණාට පස්සේ අවසාන වෙලාවේදී දැනුම් දෙනවා ඉන්නේ නැහැ කියලා. කොරෝනා කෙනෙකුට හැදිලා ඉන්නේ නැහැ කියලා දැනුම් දෙනවා නේ. මොකද කරන්නේ එතකොට? අර කෑම ටික අනේ අපරාධය ඔක්කොම ටික හැදුවා මේ ටික ගෙනිල්ලා කැලේ දානවා. එහෙම නැත්නම් සතුන්ට කන්න දෙනවා. මේ ඉස්සේ මහන්සි වුණා ඉතින් වැඩක් නැහැ. ඒගොල්ලෝ ඉන්නේ නැහැ කියලා ගිහිල්ලා කැලේ දානවා. මොකද කරන්නේ? මොකද කරන්නේ? නාපු එකක් හොඳයි කියලා හොඳට එකතු වෙලා කනවානේ. නේ හැමදේම එකතු වෙලා මොකද කරන්නේ? අනේ ආපු නැති එකම හොඳයි කියලා හිතින් කියලා ඔය කියන්නේ නැහැ ඉන්න කාටවත්. ඇයි ඒ? ඔව් එහෙම දැනුම් දුන්නේ හින්දානේ හැදුවේ මෙහෙම හරි. නැත්නම් හදන්නේ නැහැ. ගෙදර ළමයිම අනිවාර්යෙන් ඔක කියනවා අපේ නැති එක හොඳයි කියලා. ඇයි ඉතින් කාලෙකට පස්සේ පිරිසුදු කරලා පිළිවෙලට හැදුවේ නේද? ඒක හොඳයි කියලා හදනවා. හදලා ආවම එන්නේ නැහැ. ඉතින් තවත් වාසි. කොච්චර හොඳද ඒක කියලා ඉතින් මේ ඒගොල්ලන්ටත් මේ නාබුක හොඳයි කියලා නේද? මේ එහෙම කියලා ආවනම් ඒකත් හොඳයි. නාව එකත් හොඳයි ඊට වැඩි. ඇයි වැඩිපුරක තියනවනේ එතකොට. ඒගොල්ලන්ගේ ටික ඔක්කොම තියෙනවා. නිසා ඒකත් හොඳයි කියලා මොකද කරන්නේ? අනුභව කරනවා, පාවිච්චි කරනවා. අහක දාන්නේ නැහැ. ඒ නිසා මේ පින්කම පින් අනුමෝදන් වුණේ නැහැ කියලා අහක යනවද? නෑ. අහක යන්නේ. මේ කිව්වේ හැමෝම කිව්වේ දැන් මුලින්ම කිව්වේ වාසිය සඳහා කියලා කිව්වනේ ආවේ. මොකද පුණ්‍ය වාසියක් සඳහානේ පැමිණෙන්නේ. එතකොට ඒ හැමෝටම මේ සම්බන්ධ වෙන හැමෝටම පුණ්‍ය වාසියක් තියෙනවා, පින් වාසියක් තියෙනවා. පුණ්‍ය ලාභයක් තියෙනවා. ඒ ලාභය සඳහා තමයි වැඩ කරන්නේ. එතකොට අර ආහාර ටික ගත්තේ නෑ වගේ. ඒ අනුමෝදන් කරන්න සකස් කළාට ඒ අනුව අනිත් අයට ඒ පින් අනුමෝදන් වෙලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. අර ගත්තේ නොගත්තයි කියලා ඒගොල්ලෝ පින් අනුමෝදන් නොවුණයි කියලා ඒකට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඔය නිකන් හිතලා බලන්න ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථා ගණනාවක් තියෙනවානේ. ඔයන් කොච්චර වල බණ කියනවා මේ වෙලාවේ. විවිධ වැඩසටහන් දානවා. කතා ආරම්භයෙන් දානවා. එකක්වත් දැන් අපි අහනවද? අපි අහනවද එකක්?
අපි එකක්වත් අහන්නේ නැහැ. අපි මේ එකක් කෙනෙක්වත් දැන් ඒව අහන්නේ නැහැ. මේ එකක්වත් අහන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට පාඩු දෙන්නේ. ඒගොල්ලන්ට පාඩු නැහැ. අපිට පාඩුද? අපිටත් පාඩුවක් නැහැ. සමේ ඇහුවේ නැහැ කියලා ඒක පාඩුවක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට එක ගැටලුවක් නැහැ. ඒවා විකාශනය වෙනවා. අපිට ඒවා දැන් ඇහෙන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, අපිට අදාළත් නැහැ. ඒ වගේ ඉතින් අනුමෝදන් කළාට සමහරලාට ඒගොල්ලෝ අනුමෝදන් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපිට පාඩුවක් වෙන්නේ නැහැ අනුමෝදන් නුනයි කියලා. උණයි කියලා පාඩුවක් වෙන්නේ නැහැ. උණත් තවත් හොඳයි කියලා සතුටු වෙන්න පුළුවන්. ඊළඟට අනුමෝදන් වෙන එක දැන් මේගොල්ලෝ අපි කියවනේ පණිවිඩයක්වත් එවන්නේ නැහැ කියලා. ඔව්. ඒ වගේම අනිත් අයට අනුමෝදන් කරන්න පුළුවන්. දැන් සුජීවත්ව ඉන්න අයට අනුමෝදන් කරන්න පුළුවන් මේක. දැන් මේ හැමෝටම කියන්න පුළුවන් අද අපි පින්කමකට ගියා, බණ ඇහුවා, විහාරස්ථානෙට ගියා, බුදු පූජා ප්‍රවෘත්ති මේ වගේ මේ කාරණේ කියලා. ඒකේ ෆොටෝත් ඕනනම් ගහලා ඊට පස්සේ Facebook එකේ හරි නැත්නම් ඔය WhatsApp වලින් හරි ඒවා ගහලා පෙන්නලා යවනවා. එතකොට මොකද අනිත් අය කරන්නේ? බලන් ඉන්න අය අඬනවා. මොකද කරන්නේ? ඒගොල්ලෝ මොකද කරන්නේ? මොකද කරන්නේ? හොඳයි කියලා නේද? මම දැක්කාර සාදු සාදු කියලා එහෙම දානවා. හරි හොඳයි කියලා නේ. එහෙම අර තියනවනේ දැන් ඒවා හදලාම තියෙන සලකුණු එහෙම ඒගොල්ලෝ මේ ඒකට ගැලපෙන සලකුණු එහෙම හදලා සාදු සාදු කියනවා. අඬනේවා දානවා. එක එක රූප හදලා තියෙනවා දැන්. ඒවයිම හදලා තියෙනවා. ඉතින් අපි ඒවා ලේසියට කොපි කරලා ඒවම යවනවා. ඉතින් අපේ අදහසනේ යවන්නේ. ඔව් අපේ අදහස අර වේ රූප. ඈ එක රූප හදලා තියෙනවා. බලපුවාම මමත් බලලා තියෙනවනේ දන්නවා. ඉතින් එක එක රූප සාදු සාදු කියලා යන්න, හොඳයි කියලා යන්න මෙහෙම දානවා. නේද? නරකයි නම් මෙහෙම දානවා. එක එක තියෙනවනේ. එක එක හදලා තියෙන ළමයි. ඉතින් මේ ඒවා ලේසි. ඉතින් ඒවා කොපි කරලා දාලා යවනවා. එතකොට ඒකෙන් කියන්නේ අපි අදහස කැමැති, අකමැති, බොහොම හොඳයි, බොහොම වැදගත්. ඉතින් ඒ නිසා එක එක හිනහ වෙලා දාලා තියෙනවා. ඉතින් එක එක ඒවා අඬනේවා දාලා තියෙනවා. සතුටින් ඉන්න රූප තියෙනවා. ඒවා දාලා යවනවා. ඉතින් දාන්නේ අපේ අදහස. එතකොට ඒකෙදී පින් අනුමෝදන් වෙනවා. විශේෂයෙන් පින්කම් වලදී වැඩිපුර යන්නේ සාදු සාදු සාදු. එතකොට සාදු ටිකයි නම් ඒ කියන්නේ ටිකක් නම් හොඳ එකක් දානවා, තුනක් දානවා, හතක් දානවා, නේ? ගොඩාක් දාන සමානලට වැඩියෙන්ම සතුටු වෙනවා. ඉතින් එක එක්කෙනාගේ හැටියට ඒක දානවා. ඉතින් මේ අනුමෝදන් වීමයි ඒකෙන් කියන්නේ. ඒගොල්ලෝ සතුටු වෙනවා. මේ පින්කම ගැන හිතලා සතුටු වෙනවා. ඒ සතුට තමයි එතන ප්‍රකාශ කරන්නේ. ඒ මොකද වෙන්නේ අනුමෝදන් වෙලා තියෙන්නේ. ඒ අයත් ඒක අනුමෝදන් වුණා. හරියට තේරුම් අරගෙන බොහොම සතුටු වෙනවා. පෙර ඉස්සර නම් එහෙම පින්කම් කරලා ඒවා අනිත් අයට කියලා අනුමෝදන් කරනවා. වැඩිහිටි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කවුරු හරි දන්න කෙනෙක් ඔය පෙර කියන්නේ ඉස්සර වන්දනාව එහෙම ගිහිලා ආපුවාම ඒ කරන්නේ දුර මේ වැඩිහිටි අය ඔක දන්නේ නැහැ. එහෙම දන්නවද? අපේ අම්මා දන්නේ නැහැ. දන්නේ නැද්ද? ඉස්සර ඔය වන්දනා ගමන් එහෙම ගිහිලා ආපුවාම කට්ටියට එන්න කියලා වැඳ ගන්න කියලා අපි මෙහෙ ගියා මේ වගේ පින්කම් කළා කියලා ඒක කියනව නේද? දැකලා තියෙනවද? දන්නවද? ඉස්සර තිබුණා. දැන් නැහැ. දැන් ඉතියන්නේ විනෝදචාරිකානේ. ඉස්සර කැපකිරීමෙන් පින්කම් කරලා ඇවිල්ලා අනිත් අයට කියලා අනුමෝදන් කරනවා. දැන් ඒක නැති වෙලා තියෙනවා. ඒක අහන්නත් කැමති නෑ දැන්. ඕ දැන් ඉතර කැමති නෑ ඒක ගැන කියන්නේ. වෙන විකාර තමයි අහන්නේ. නමුත් ඒ පින්කම් ඒක අනුමෝදන් වෙන එක පින්කම්. පත්තිපත්තානුමෝදනා කියලා දෙකක් තියෙනවා. පින් කරන්නත් පුළුවන් Tamanට, අනුන් කරපු පිනක් අනුමෝදන් වෙන්නත් පුළුවන්. දෙකම වටින දෙකක්. පත්තිපත්තානුමෝදනා කියලා දස පුණ්‍ය ක්‍රියාවල යෙදෙනවා. අනුන් කරන පින්කම එනේ අනුන් කරන එකක් නෙමෙයි. අනිත් අයට මේ ගෙදර ඉන්න අයට ඇරෙන්න අනිත් අයට තමන්ගෙම නෙවෙයි නේද? අනිත් අය කරන එකක් සමහරලාට උදව් කරන්නත් පුළුවන්. උදව් නොවි උදව් කරන්න බැරි අය අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ සාදු කියලා මම කියන්නේ දැන් අර ෆොටෝ එකක් හරිය ගහලා අනිත් අයට කියලා කියනකොට එයයි සාදු කියනකොට ඒකට කිසි උදව්වක් කළේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට අනුමෝදන් වෙන්න පහසුකම හදලා දුන්නා. ඒක හොඳ දෙයක්. ඒක දස පුණ්‍ය ක්‍රියාවල එකක් ඒක හොඳයි. සමහරලාට ඔය සමහරලාට අනිත් අය කරන පින්කම් අනුමෝදන් වෙලා කරපු පින්කමට වඩා උසස් පුණ්‍ය ශක්තිය ලැබුව අය ඉන්නවා. එහෙම අය ධර්මයේ සඳහන් වෙනවා. මේ කියන්නේ පොත්වල සඳහන් වෙනවා. එහෙම ඉතිහාසෙ ඉඳලා තියෙනවා. අපිට පුළුවන් තමන්ගේ හිත මේක මේ භාවනා මේක මේ කුසල ක්‍රියාව භාවනා අරමුණක් හැටියට අරගෙන වැඩුවොත් එහෙම සමානට අනිත් අයට වඩා ඉහළින් මේක අනුමෝදන් වෙන්න පුළුවන්.
ඉන්සාවෙම වෙන්න ඕනේ අනුමෝදන් වෙන්න ඕනේ. කොහොම හරි. අර පෙර විදිහටම නැතුණක් කමක් නැහැ. අනුමෝදන් වෙන එක හොඳයි අහලා හරි. අනේ හරි හොඳයි සාදු කියලා. ඒ කාරණේ තේරුම් ගන්න ඕනේ. ඉතින් කාටවත් එකකින් ආයතපතක් වෙන්නේ නැහැ. පින් අනුමෝදන් වෙන එක බොහොම හොඳයි. දැන් මේ වගේ තේරුම් ගන්න ඕනේ අපි මාතෘකා හැටියට ගත්ත අදහස ගත්තොත් එහෙම දහරාච මහන්තාච පොඩි අයත් ලොකු අයත් මේ දැන් මේ කීයද වයස මේ තාත්තා නැති වෙනකොට මේ පියා නැති වෙනකොට වයස ඈ 68 ඔව් 68ක් විතර වයස. එතකොට හරි වයසට ගිහිල්ලා ලෙඩ වෙලා හිටියේ මම දන්නේ නැහැ විස්තරේ ගොඩක්. හරි හොඳට කොහොම හරි මේ ගොඩක් අය ඇඬුවාද ඒකට ඈ ගොඩක් ඇඬුවානේ. හරි මේ දැන් අඬන්නේ නැහැ. ඇයි දැන් අඬන්නේ නැහැ ඈ දැන් හුරු වෙලා තියෙන්නේ. දැන් තේරුම් අරගෙන තියෙන්නේ අඬුවට වැඩක් නැහැ කියලා. අඬුවෙන් වැඩක් වුණාද ඈ ඒ අඬුවයි කියලා ආවද අනේ දුව අඬනවා ආපහු වෙන්න ඕනි කියලා නැත්නම් පුතාලා අඬනවා ඥාතියින් අඬනවා කියලා එහෙම අඬනවා නම් අපිත් එතන අඬලා ඉන්න ඈ අඬනවට වැඩක් වෙන්නේ නැහැ. ඒක බොරුවක් විතරයි ඈ මොන කෙනෙක් නැති වුණත් අඬලා වැඩක් වෙන්නේ නැහැ. ඒක බොරුවක් විතරයි. බෞද්ධ අය හැටියට අඬන එකේ තේරුමක් නැහැ. ඇයි ඒ තේරුම නැත්තේ? ආපහු වෙන්නේ නැහැ. දැන් ඔය ඒ නිසා බෞද්ධ අය හිත හදාගන්න මෙන්න මේ ධර්මයේ මේ පින්කම් කරන්නේ මොකද්ද? හිත හදාගන්න. ඇත්තටම පින්කමේ මූලික අරමුණ ඔය පින් අනුමෝදන් කිරීම නෙමෙයි. පින් එකක් ඒක. හැබැයි මේ ඇත්ත එක කියන්නේ. ඇත්ත එක තමයි මොකද්ද? මෙහෙම මේ වගේ තැන්වලදී දුක් වෙනවා මිනිස්සු. මේක එච්චර ලොකු දුකක් නෑ. ඇයි ඒ වයසට ගිහිල්ලා? දැන් ඇයි වයසට ගියාම මිනිස්සු මැරෙනවා කියන එක දැන් සූදානම් වෙලා තියෙන්නේ. හැමෝම හිත හදාගෙන තියෙන්නේ. ඒ මැරෙන එක්කෙනාත් හිත හදාගෙන තියෙනවා. අනිත් අයත් වටේ ඉන්න අයත් දැන් ඉතින් වයසයිනේ දැන් ඉතින් කාලේ හරිය දැන් යන්න වෙනවයි කියලා අනිත් අයත් සූදානම් වෙලා තියෙනවා. ඒ නිසා වැඩි දුක් වෙන්නේ නැහැ. දහරාච මහන්තාච කියන එකෙන් අදහස් වැඩි හිටිය අය එහෙම මරණයටපත් වුණා කියලා හුඟක් අය හුඟක් කල් දුක් වෙන්නේ නැහැ. හැබැයි ළමෙක් නැති වුණොත් තරුණ කෙනෙක් නැති වුණොත් මොකද වෙන්නේ? අර වයස එක්කෙනාට වඩා තරුණ එක්කෙනා හරි එහෙම නැත්නම් පොඩි ළමෙක් හරි නැති වුණොත් මොකද වෙන්නේ? ඊට වඩා ගොඩක් දුකක් දැනෙනවා. ඇයි? එකක් තමයි යාත් එක්ක තියෙන වැඳීම වැඩි නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාලේදී ඒවා වෙනවට කැමති නෙමෙයි. එහෙම කාලෙකදී ඒවා වෙනවට කැමති නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ එහෙම කාලෙදිත් ඒවා වෙනවා කියන එක මතක් කරගන්න කියලා. එහෙම කාලෙදිත් එහෙම වෙනවා. හැම වෙලාවම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන්නේ නැහැ එහෙම කාලෙදී මරණයටපත් වෙන්නේ. හැබැයි දහරාච මහන්තාච කියන කාරණේදී පෙන්නලා දෙන්නේ පොඩි අයටත් ඒක වෙනවා. මව කුසේදී අයටත් වෙන්න පුළුවන්. සමහර අය මව කුසට ආවා අපිට බලා ගන්නවත් හම්බෙන්නේ නැහැ. එළියට එන්නේ මලකුණක්. ගන්නේ සමහරට අම්මවත් අරන් ගිහිල්ලා. අම්මවත් මරාගෙන යනවා. එහෙමත් වෙනවා සමහරට මව කුසේදී ළමයා නැති වෙච්ච නිසා අම්මටත් ඒක දරාගෙන බැරුව මේ කොහොම හරි අම්මවත් නැති වෙනවා. සමහරට අම්මා ඉපදෙනවා. අම්මා ඉතුරු වෙනවා. දරුවා මරණයටපත් වෙනවා. සමහරලාට දරුවා ඉපදෙනවා අම්මා මරණයටපත් වෙනවා. එහෙමත් වෙනවා. එතකොට මේ වගේ ඒවා වෙන්න පුළුවන්. මේ වගේ ඒවා වෙන්න පුළුවන්. ඒ වගේම මේ පොඩි අය මැරෙනවට අපි එහෙම අපේක්ෂාවක් නැහැ. තරුණ අය මැරෙනවට ඒක අපේක්ෂාවක් නැහැ. ඒ නිසා වැඩි දුකක් දැනෙනවා. වයසට ගිහිල්ලා මැරුණාට පස්සේ දැන් ඉතින් එහෙම ඒකට හිත හදාගෙන සූදානමක් තියෙනවා. සමහරලාට තරුණ පොඩි අය පොඩි අය නැති වුණාම පුංචි කාලෙදී නැති වුණාම ඒක සමහරලාට ජීවිත කාලෙම සමහර එක මේ දුකෙන් ඉන්නවා. ඒක නෙමෙයි සූදානම් වෙලා ඉන්න ඕනේ හැම වෙලාවෙම ඕන වෙලාවක ඕන තැනකදී මේවට මුහුණ දෙන්න සිද්ධ වෙනවයි කියන එකයි. දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිත. ඉගෙනගත් අයත් නුවගත් අයත් හැමෝටම මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්න ඕන කාරණයක්. ඒ නිසා අපි ඒ සඳහා සූදානම් පසුබිමක හිටියොත් එහෙම මොකද වෙන්නේ? අපි ඕනලාක ලෑස්ති යන්නේ. ඒ නිසා ආසාවෙන් තණ්හාවෙන් ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිරුණම් පෑව කියන්නේ මරණයටපත් වුණානේ. පිරුණම් පෑවා කියලා කියන්නේ අපි ඒක නැවත උපත්යක් නැති නිසා. නැත්තම් අපි සාමාන්‍යයෙන් දැක්කේ සාමාන්‍ය විදිහට මරණයටපත් වෙනවා කියන කාරණය තමයි සිද්ධ වුනේ.
ඉතින් අර අපි ඒකට විශේෂ වචනයක් පාවිච්චි කරන නැවත උප්පත්තියක් නොවන නිසා. නැත්නම් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? වෙනෝන විදියට මරණයටපත් වෙච්ච එකයි උනේ. ඒක තමයි උනේ. අර විශේෂ දෙයක් වෙනවා නැවත එහෙම උප්පත්තියක් සිද්ධ නොවන නිසා අපි ඒකට කියනවා පිරුණම් පෑවා කියලා. ඒ විශේෂත්වය හඳුන්වනවා. නැත්නම් සාමාන්‍ය විදිහට අපි බැලුවහම වෙලා තියෙන්නේ මරණයටපත් වෙච්ච එකයි වෙලා තියෙන්නේ. ඒ අපිට ඒකට අපි ඉතින් භික්ෂුන් වහන්සේ නමක් නිසා ස්වාමීන් වහන්සේ නමක් නිසා තම ගෞරවනීය වචනයක් පාවිච්චි කරනවා අපත්ති වදාලා එහෙම කියලා මේ කියලා. ඒකට වගේ ගෞරවනීය වචන පාවිච්චි කරනවා අපි ගෞරවයෙන් නිසා. නමුත් සිද්ධ වෙලා තියෙන එකම කාරණයක්. එතකොට දැනුමෙන් ලෝකේ ඉහළම තැනට ගියේ කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි පාවිච්චි කරන්නේ. ඒකෙන් එතකොට පොඩි අය වුණත් ලොකු අය වුණත් වැඩිහිටියෝ වුණත් කවුරු වුණත් හැම වෙලාවෙම ඕන වෙලාවක මරණයටපත් වෙන්න පුළුවන්. මේ අපිට අමාරුව තියෙන්නේ පරිස්සම් වෙලා ඉන්න එක. ඉතින් අපි පරිස්සම් වෙලා ඉන්න නිසා ලේසි. දැන් මේ ප්‍රවේශම් වෙලා ඉන්නනේ මේ මොකටද මේ මොන වාගෙන ඉන්නේ කට වහගෙන ඉන්නේ. ඇයි? පරිස්සම් වෙන්න ඕනේ නිසා. ඉතින් පරිස්සම් වෙන්න කෑම ටික වෙලාවට ගත්තේ නැත්නම් වතුර ටික වෙලාවට ගත්තේ නැත්නම් හුස්ම ටික ලැබුණේ නැත්නම් කොච්චරද? දැන් හුස්ම ටික ලැබුණා නම් හුස්ම සඳහා කොච්චර වේදම් කරන්න ඕනේ? ඔක්සිජන් වායුවට කොච්චර ඕනේද? ඔක්සිජන් වායුව කොච්චර ඕනේද දවසකට? ඔක්සිජන් වායුව සඳහා කොච්චර වේදම් කරන්න ඕනේ? ඒක අපි දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගණනය කරලා තියෙනවා දවසකට කෙනෙකුට ඔක්සිජන් සඳහා වේදම් කළොත් එහෙම මම දැක්ක වාර්තාවක් දාලා තියෙනවා. ඉතින් ඒක ඇත්තද උරුදු කියලා මම හිතුවේ නෑ. මම දැක්ක තියෙනවා දවසට 44000ක් වේදම් කරන්න ඔක්සිජන් සඳහා. එක දවසකට සාමාන්‍ය බුද්ධලේ පොඩ්ඩක් හැම ආවෙන්න පුළුවන්. එක දවසකට 44000ක් වේදම් කරන්න. ඉතින් ගස් කොළන් වලට අපි වඳින්න ඕනේ නේ. නිකන් නබලා දෙනවා නේ. ඒ වලට කපලා දාන්න. දවසකට 44000ක් වේදම් කරන්න ඕනේ. ඒක අපිට නොමිනේ ලැබෙන හින්දා හොඳයි. ගස් කොළන් ටිකක් කපලා දාලා කම්පැනියක් දාගත්තොත් හුඟක් සල්ලි ගහ ගන්න පුළුවන්. ඔක්සිජන් වලට සමහර රටවල් වල දැන් තියෙන්නේ ඔක්සිජන් නැහැ කියලා. ඒ වගේ මේ ලොකු ප්‍රමාණයක් අපිට ඕනේ දවසකට ඔක්සිජන්. වැඩ කරන කෙනෙකුට තාම වැඩි වෙනවා වෙහෙස වැඩි වෙනකොට වැඩිම පාය. මේ මුණ වහගෙන වැඩ කරන්න බෑ. මොකද අමාරු ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. හුස්ම ගත්තට හරියන්නේ නැහැ. අවශ්‍ය දේ ගන්න මේ වහගෙන ඉන්නකොටත් හොඳ නැහැ. මේ වහගෙන ඉන්නකොටත් හොඳ නැහැ. මොකද මේ අර පිටිසක් ඉන්න තැන අපි ඒක වහගෙන ඉන්න එක හොඳයි. නැත්නම් සාමාන්‍යයෙන් නැත්නම් අර ඇතුලේ යවමනේ ආපහු ගන්න වැඩිපුර. එතකොට ලෙඩ වෙන්න බලන්න. පෙනහල් වලට එච්චර හොඳ නැහැ. හොඳයි. ඒ වගේ හිතලා බලන්න පොඩි අයත් මරණයටපත් වෙනවා. ඉතින් අපි මේ මරණයටපත් වෙන කාරණය මේක හැම වෙලාවෙම මෙනෙහි කරන්න ඕනේ කාරණයක්. හිතන්න ඕනේ කාරණයක්. නැවත නැවත කල්පනා කරන්න ඕනේ. එහෙම හිතපුවා මොකද වෙන්නේ? අපි පරිස්සම් වෙනවා. නරක වැඩ කරන්නේ අකුසල් වැඩ කරන්නේ එහෙම කරන්නේ නැතුව පරිස්සම් වෙනවා. ඇයි? අපි ජාති මතයෙන් මත් වෙන එක වලකින. තව කාරණා කීපයක් මෙනෙහි කරන්න කිව්වා. මේ මරණයටපත් වෙන එක විතරද සිද්ධ වෙලා තියෙන්නේ? දැන් මෙතනම පේනවා පොඩි අය ඉන්නවා, මැද වයසේ අය ඉන්නවා, වයසට ගිය අය ඉන්නවා. මොකද වෙන්නේ? ඉපදිච්ච දවසේ ඉඳලා මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? වයසට ගිහිල්ලානේ. අපි එකට කියන වයසට යනවා කියලා. දි รา පත් වෙනවා. එන්නේ දි รา පත් වෙනවා. දැන් ඉස්සර තිබිච්ච ශක්තිය දිනනවා. ඈ? දැන් වයස කීයද? 72යි. දැන් අවුරුදු 10 15 දී 20 30 දී එහෙම තිබිච්ච ශක්තිය දැන් නෑ. මොකද වෙලා තියෙන්නේ? දිරනවා. දි รา ගියේක පේන වෙලාව මේ. දි รา ගියේක පේන වෙලාව. දැන් මේගොල්ලන්ට වගේ නෑ ශක්තිය. ඈ? දැන් මේගොල්ලොත් එක්ක ගහගන්න ගියොත් එහෙම පරාද වෙනවා. ඒගොල්ලන්ට නෑ එහෙමත් තියෙනවා දැන් වැඩ කරන්නේ නැති වෙලා කම්මැලිකමට හිටියම නැති වෙයි. හරි. දැන් අමාරුනේ ඉස්සක්කාවක් ගහගන්න පුළුවන් දැන් බෑ. ඇයි ඒ? මොකද වෙලා තියෙන්නේ? ඉස්සක්කාව හද කෑමනේ. ඔව්. අන්තත් පොළයි. දැන් ඒ අර වසවිසත් එක්ක ඉන්නේ
කඩවල වල තියෙනවා කාලා නේද? හොඳයි. ඔව්. හරි ගණනුත් නැහැ වැඩිපුර. දැනුත් ගණන් නැහැ ඇත්තට සල්ලි වල ප්‍රමාණය වැඩි වුණා. ඒ කාලේ රුපියල් 1000ක් කරනවා කියන දන්නේ. ඒ රුපියලේ වටිනාකම අඩු වෙලා තියෙන්නේ එච්චර. දැන් හොඳයි. ඉතින් ඒ කාරණේ තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් ඒකෙන් අපේ හිතන්න ඕන දෙයක් තියෙනවා. දි รา පත් වෙන. කවදින්ද මේක පටන් ගන්න? ඉපදුනේ කවද්ද? කියන්න පුළුවන් උපන්දිනේ. උපන්දිනේ කියන්න පුළුවන්? මව කුසට ආපු දවසේනේ. එදා තමයි උපත්තිය සිද්ධ වුනේ. අපි කියන්නේ අර මව කුසෙන් බිහි වෙච්ච දවස. එළියට ආපු දවස. එදා නෙමෙයි. උපත්තිය සිද්ධ වුනේ හරියටම කවද්ද? මව කුසට පිළිසඳ ගත්ත වෙලාව තමයි උපත්තිය සිද්ධ වෙන්නේ. එදා තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ ජාති කියන වචනයත් එක්ක උපත්තිය සිද්ධ වෙන්නේ මව කුසට පිළිසඳ ගන්න වෙලාව. ඒක කියන්න පුළුවන්ද කාටද? ඒක කවුරුවත් දන්නේ නැහැ. මම මොකක්ද දන්නේ නැහැ. අපේ බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේගේ උපත්ති අවස්ථාව ගැන නම් අපිට කියනවා අර සිහිනයක් දැක්කා මේ කියනවා මේ මහා මායා දේවිය දැකපු සිහිනය ගැන ඔය වෙලාවේ ඒක සිද්ධ වුණායි කියලා කියනවා. ඒ අයට ඒ තුමීට දැනෙනවා ඒ වෙලාවත් දැනෙනවා. යන්නේ මේ මොහොතම දැනෙනවා. මම කුසට එනකොට නිකන් අමුතු විශේෂත්වයක් දැනෙනවා. එහෙම දැනෙච්ච අවස්ථා ජාතක පොතේ සඳහන් වෙනවා. එහෙම දැනෙච්ච අවස්ථාව. එතකොට සමහර අය කලාතුරකින් තමයි එහෙම දැනෙන්නේ. පින්වන්ත දරුවෙක් කෙනෙකුට විශේෂයෙන් මහා පින්වන්ත දරුවෙක් කෙනෙකුට මේ විශේෂයක් දැනෙනවා. ඉතින් ඒ දරුවත් ජාතක පොතේ සඳහන් වෙන ඒ දරුවා පිළිබඳව විශේෂ හැකියාවක් තිබිච්ච කෙනෙක්. ඉතින් ඒ දරුවා බිහි වෙනකොට දැනුණා අම්මට. ඉතින් ඒ නිසා මේ කාරණේදී අපි තේරුම් ගන්න ඕන දෙයක් එතන තියෙනවා. ඊළඟට දිනායනය කොන පටන් ගත්තා. ඕකත් අපි නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සෑම දිනම නිතර මෙනෙහි කරන්න කියලා. ඒක මෙනෙහි කරන්න කිව්වේ. එතකොට අරුණ මදේ මත් වෙලා පොවඩ කරන්නේ. අරුණ මදේ කියලා එකක් ඇති වෙනවා. අපි වයසට යන්නේ අපි හයියේ තියෙනවා. ඒ කාලේ එහෙම හිතුවද? අරුණ කාලේදී හොඳට හයිය තියෙනවා කියලා වයසට යයි මෙහෙම වෙයි කියලා හිතුවද? නෑ. මොකද වෙන්නේ එතකොට? විශ්සටම ගහන තමයි බලාපොරොත්තු. ආය අතාරින් නෑ ලේසි. දැන් එහෙම ඇයි මේ තරුණ කාලේදී එහෙම ශක්තියක් නැද්ද? හයිය තියෙනවා කරදඬුවේම හයිය තියෙන නිසා එහෙම එනවා තරුණ මදයක් කියන එක. ඉතින් අපි අර අපේ තියෙන කවුරු හරි මොනවා හරි කිව්වොත් එහෙම ලේසියෙන් අතහරින්නේ නෑ ගහනවා. ඇයි ඒ? තරුණ මදේ කියන එක තියෙනවා. එහෙම තියෙනවා. නෑ දැන් අර පුතාට වුණත් කවුරු හරි මොනවා හරි කිව්වොත් මොකද කරන්නේ? නිකන් ඉන්නවද? යා එහෙම නෑ. ඒ කියන්නේ ගුණධර්ම වල ඉන්නකොට එහෙම කරන්නේ නෑ. නමුත් සාමාන්‍යයෙන් ඒ මිනිස්සු තරුණ ළමයි ඇයි එහෙම වෙන්නේ? තරුණ මදේ මත් වෙනවා. තරුණ මදේ මත් වෙනවා. ඒකෙන් හින්දා වෙන්නේ. ඊළඟට ලෙඩ වෙනවා. ඒක වෙන්නේ නැද්ද අපි? ලෙඩ වෙනවනේ. ඒකත් නිතරම උදාහරණ මෙනෙහි කරන්න කියපු කාරණා ලෙඩ වෙනවා. ලෙඩ වෙන කාරණේ. මේක නිසා මොකද වෙන්නේ? ආරෝග්‍ය මදේ කියලා එකක් ඇති වෙනවා. නිරෝගීකම නිසා අපිටම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා ඉතින් මොකද වෙන්නේ? අන්න ආරෝග්‍ය මදේ නිරෝගීකම නිසා බොහොම බලයක් ඇති වෙනවා හිතට. එතකොට ඒක නිසා පව් කරනවා මිනිස්සු. මාව එක එක බොන්න පටන් ගන්නවා. මද්ද්‍රව්‍ය ආදී බොනවා. ඊට පස්සේ ඉතින් වැහැරිලා ඉන්නවා. වඳුරෙක් වගේ, දිරවෙක් වගේ. පස්සේ දැන් යන්නේ මිනිස්සු කියනවා සිංහෙක් වගේ වෙනවා කියලා. තියෙන සිංහයා යනවා ඌ පිටපත පළාතයක් තින්නේ නැහැ. නිසා ඊට පස්සේ යා රිලවෙක් වගේ ඉන්න පාරට වෙලා. මේක කාලයක් යනකොට කාලයක්. ආස්තර කළොත් පාරේ. බෝතලක් කළොත් බෝකා. කියලා දෙන්නේ ඇටිනේ වැරදි පැත්තක් කියලා දෙන්නේ. ඒ නිසා මේ එහෙම මිනිස්සු කිව්වට එහෙම වෙන්නේ නැහැ. සිංහෙක් වගේ වෙන්නේ නැහැ. තියෙන සිංහයා යනවා. ඉන්න සිංහයා යනවා. බල්ලෙක් වගේ වෙනවා ඊට පස්සේ. බල්ලත් තමයි සැරේකින් නෙමෙයි. අර ලොන් හැන්ඩ් චේව් වෙන්න පාරේ ඒව වගේ. හොඳ බල්ලෙක් වෙනවා නම් ගමන්නේ. එහෙම වෙන්නේ නැහැ. එතකොට මේම තීරණය කරගන්න එහෙම මොකක් නිසා තරුණ මදේ නිසා එහෙම කරන්න යනවා. අන්තිමට තියෙන මදේ තියෙන තරුණකමක් නැති වෙනවා. දුර්වල වෙලා යනවා. ඉතින් මේ තරුණ මදේ නැතිලා. එතකොට තරුණ මදේයි
ආරෝග්‍ය මධ්‍යය අර කලින් කියපු තරුණ මධ්‍යයයි මේ ආරෝග්‍ය මධ්‍යය දෙක එකතු වුණාම මොකද වෙන්නේ? තවත් වැඩි බලය නේ. ඊළඟට මරණය ගැන විතර මෙනෙහි කරන්න කිව්වා. අපි මැරෙනවා කියන එක තීරණය කරනකොට ඒක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කුඩා ලොකු හැමෝම මෙනෙහි කරන්න ඕනේ කාරණයක් නේද මේ ගාථාවන් කිව්වේ පොඩි අයන් ලොකු අයන් සමෝම මැරෙනවා කියලා හිතන්නේ කියලා. ඒ මෙනෙහි කිරීමෙන් මොකද්ද වෙන්නේ? තව ශක්තිය හැදෙනවා හිත තුළ කුසල ශක්තියට නඹුරු හොඳ මනසක් හැදෙනවා. ජාති මදේ කියලා එකක් තියෙනවා එතන. ඒ ජාති මදේ මත් වෙන්නේ නැහැ මෙතන. එතකොට දැන් ওই තුනම එකතු වුණා මොකද වෙන්නේ? ජාති මදයයි ඊළඟට ජීවිත මදයයි ආරෝග්‍ය මදයයි ඔය ඔක්කොම ටික එකතු වුණාම තවත් බල ශක්තිය ඇතිලා තවත් හානි කර බුද්ධලෙක් බවට පත් වෙනවා. එතකොට තව සල්ලි ධන බලය ඊළඟට නිල බලය නේ දේශපාලන බලය අර ඔක්කොට එකතු වුණාම මොකද වෙන්නේ? තවත් අරක බුද්ධලෙක් කියලා. මේවා මේ මුලින්ම මුල් කාරණා ටික මේ ටික. මේ ටිකත් එක්ක අරවා එකතු වුණාම මොකද වෙන්නේ? එතකොට ගමේ බලය ලැබුණාම ගමේ බලවතෙක් වෙලා ඉතින් මිනිසුන්ට හානි කරගෙන විදිහට වැඩ කරනවා. පලාතක බලයක් පිහිටවන්න පුළුවන් එක්කන ඔන්න ඒ විදිහට නරක. රටේ බලය අල්ලගත්තොත් තවත් නරක. එහෙම එකතු වෙලා ඊට පස්සේ ඉතින් විනාශකාරී දේවල් ගොඩක් කරනවා. ලෝක බලයක් අල්ලගන්න ලැබුණොත් ඒකනේ බෝම්බ ගහන්නේ, මිසයිල් හදන්නේ, ශාල වශයෙන් මිනිස්සු මරණ වැඩ කරන්නේ. ලෝක යුද්ධ ඇති වෙන්නේ මොකටද? මෙන්න මේ තරුණ මදේ, ආරෝග්‍ය මදේ, ඊළඟට ජීවිත මදේ මේවා නිසාම තමයි ඇති. ලෝක බලවතුන් එලා ඊට පස්සේ ඔන්න ලෝකෙට විනාශ කරන දහස් ගණන්, සිය දහස් ගණන් මිනිස්සු මරණ බෝම්බ හදලා, මිසයිල් හදලා, විස වායු හදලා සල්ලි හොයන්න යනවා. අන්තිමට මිනිස්සුත් මැරලා යනවා. ඉතින් ඒ නිසා මේ කියන ඒවා මේ ගුණධර්ම නැති එකේ වරද තමයි යොදන තියෙන්නේ. ඒ නිසා අපි මෙනෙහි කරන මිනිස්සු හොඳට ඉන්නවා. ඒගොල්ලන්ගේ මේවා හොඳට ඉන්නකොට මේවා මෙනෙහි කරනකොට ඇත්තටම ආශය වැඩි. එන්නේ ඇයි නරක දේවල් කරන්නේ? අනවශ්‍ය දේවල් බොන්නේ යන්නේ, කන්නේ යන්නේ නැහැ. ලස්සනට ඉන්නවා. සමාජයට හොඳයි, ගෙදරට හොඳයි, ඥාතීන්ට හොඳයි. හැමෝටම හොඳ මිනිස්සු බවට පත් වෙලා දීර්ඝායුෂක් ලබනවා. සමහර මිනිස්සු බීලා මේ පෙනහල වරම නරක කරගෙන ඉක්මනින් මැරෙලා යනවා. ආයුෂ අඩු වෙනවා. ඒ නිසා ආයුෂ වැඩි වෙමින් ඉන්න ඕන මෙන්න මේ ධර්ම ටික හොඳට මෙනෙහි කරොත් අනිවාර්යෙන් හොඳ මිනිස්සෙක් කියලා වැඩි කාල ජීවත් වෙන්න පුළුවන්. මේ තමයි මේ කාන්තාවන්ට වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ වැඩියෙන්ම හේතුව මොකක්ද? ලංකාවේ. වැඩියෙන්. ඒගොල්ලෝ වැඩි ඔය පිරිමි වගේ බොන්නේ නැහැ නේ. ලැබුණොත් අතාරින්නේ නැහැ. අමාරු. නමුත් සාමාන්‍ය ගන්න සංස්කෘතියේ හැටියට ඒගොල්ලෝ ඒව කරන්නේ නැහැ. පිරිමි වගේ ඒ වුණාම ඒ මිනිස්සු ශක්තිමත්. ඒ නිසා ඒගොල්ලෝ වැඩි අර දීර්ඝායුෂ වැඩි. වැඩිම මැරෙන්නේ පිරිමියයි. වැඩිපුර මැරෙන්නේ වයසක කාන්තාව පිරිස වැඩිනේ. පිරිමියයි අඩුයි. ඇයි මේ නරක දේවල් කරලා ගොඩක් අය මැරෙලා යනවා. හොඳ අයත් ඉන්නවා. ඒ නිසා මේ කාරණා මෙනෙහි කරන හොඳ වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමෝම වයසට යනවා කියලා මෙනෙහි කරා. ලෙඩ වෙනවා කියන කාරණා විතර මෙනෙහි කරන එක හොඳයි. ඊළඟට මරණයටපත් වෙනවා කියන කාරණා මෙනෙහි කරන ප්‍රියමනාපයෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. දැන් ඒකනේ මේ පියාත් මේ වෙන් වෙලා ගිහින් ප්‍රියමනාප කෙනෙක් නිසා මේ හැමෝම එකතු වුණේ. නිසා ප්‍රියමනාපයෙන් ආයුණත් අපිට වෙන් වෙනවා. කොයි වෙලාවෙන් වෙනවද කියලා දන්නේ නැහැ. ඕන වෙලාවක නැස්සෙලා ඉන්න එක හොඳයි. ඊළඟට කර්මය කියන එක මේ රැස් කරගන්න පුණ්‍ය ශක්තියෙන් තමන්ට උපකාර වෙනවා. ඒක තමයි තමන්ගේ ධනය. තමන්ගේ හොඳම ධනය වෙන්නේ මොකද්ද? පින් නැමැති ධනය. පුණ්‍ය නිධානය. පුණ්‍ය සම්පත තමයි වෙන්නේ. ඒකට තමයි මේ අද කාලය වැය කරගෙන අද වෙලාවද සමහරවිට මොකක් හරි වැඩක් කරා නම් කීයක් හරි ගොවා ගන්න තිබුණා. ඒකයි තියෙන ඒ කාලේ ඔක්කොම වැය කළ මෙතෙන් ආයෙ මොකටද? මොකටද ආයේ? ලොකු පිනක් රැස් කරගන්න පුළුවන් කියන ඒ පුණ්‍ය ලාභය කුසල සම්පත්තියක් උපදව ගන්න පුළුවන් කියලා හිතලා පැමිණියා. ඒක ලොකු වාසියක් තමයි. මේ නිසා ආයෝජනයක් කියලා කිව්වේ ඒකයි. ඒ නිසා මේ විදිහට විශාල පුණ්‍ය ශක්තියක් අද රැස් කරලා ඉගෙන බොහොම සතුටු වෙන්න ඕනේ. තව අද මේ පින්කමක ආරම්භයේ ඒ වගේම හෙටත් දන් දෙනවා කියනවා. මේ වෙලාවේ තමයි හොඳ. මේ වෙලාවේදී ලොකු පින්කමක් කළා. මොකද ධර්ම දානයක් මේ හැමෝටම එන්න කියලා ධර්ම දානයක් දුන්නා. වෙන මොකක් වන්න මේ දුන්නේ මොකද්ද? ධර්ම දානය. සබ්බ දාන ධර්ම දාන ජිනාති කිව්වේ සීල දන් දෙනවට වඩා ධර්මයේ දන් දෙනවා නම් හොඳයි. ඒ වගේ මෙතෙන් දීලා තියෙනවා ආමිෂ දානයක් දෙනවා.
ඕ දැන් ආමිෂ දානෙකුත් දෙනවනේ. ආහාර පාන ආදී පිළිවෙල කළ පූජා කරනවා, පිළිකර පූජා කරනවා මොනවාද? ආමිෂ දාන. අබේ දානෙකුත් දෙනවා. ඒක එහෙම එකක් හිතුවේ නැතුනට දෙනවා. අබේ දානෙකුත් දෙනවා. මොකද්ද මේ අබේ දානෙක පංචශීල පද ටික හොඳට ආරක්ෂා කරගෙන සමාදන් වුණානේ. එතකොට මොකද්ද මිනිස්සුන්ට බය දෙන්නේ නැහැනේ කාටවත්. දැන් මේ අය නිසා කාටවත් බය උපදිනවද? ගහයි කියලා මරයි කියලා එහෙම බයක් ඇති වෙන්නේ නැහැ. අබේ දානෙ කියන්නේ බය දෙන්නේ නැහැ කාටවත්. මේ පාර යනකොට මිනිස්සු දුවයිද යන අර මිනිස්සුන්ට කියනවා අපි දුවමු කොහේ මිනිස්සුන්ගෙන් හරි කරදරයක් වෙයි කියලා එහෙම බයක් වෙයිද කාටවත්? නෑ මිනිස්සු දන්නවා මේගොල්ලෝ ගුණධර්ම ආරක්ෂා කරන්නේ හොඳයි නිසා බය වෙන දෙයක් නැහැ කියලා මිනිස්සු බය වෙන්නේ නැහැ කවුරු. නිසා එහෙම බයක් වෙනවා නම් සතෙක් හරි ඒ තමන්ගේ තමන් ඒක නැති කරනවා නම් ඒ බය නිසා මොකද අබේ දීමක්. දැන් අපි පංචශීල ආරක්ෂා කිරීම නිසා අබේ දානය දීමක් සිද්ධ වෙනවා. සමහරව හිතනවා මේ හරක් නිදහස් කරන එක විතරයි අබේ දානය කියලා. එහෙම ලොකුවට ගිහිල්ලා දෙනවා. ඒක ඒ හරක් නෙමෙයි මනුෂ්‍යයන්ට උනත් බයක් ඇති කරනවා නම් මර බියක් ඇති කරනවා අර බෝම්බ ගහද්දි පහුගිය කාලේ මොකද වෙන්නේ මර බියනේ තිබුණේ හැමෝටම ඒ යුද්ධ කාලේ 89 තිබුණා මේ LTT යුද්ධ කාලේ තිබුණා පාර යන බරු එහෙම එකක් තිබුණා දැන් එහෙම එකක් නැහැ අබේ දානේ දීලා තියෙනවා දැන් මිනිස්සු එහෙම දෙනවා අපි එහෙම ඉන්න තරමට අබේ දානේ දෙන නිසා හොඳයි අබේ දානේ දීමක් සිද්ධ වෙනවා ධර්ම දානේකුත් දුන්න දාන තුනක් දැන් දීලා තියෙනවා ඉන්සාට ඒ වගේම පින් අනුමෝදන් කරන් තව හොඳම වැඩ දෙකක් තියෙනවා හොඳට සිල් රකින්නේ හොඳට පංචශීල සමාදන් වුණානේ දැන් ඔක ආරක්ෂා කරගන්න වැඩිපුර කාර්යය ඊට පස්සේ පින් අනුමෝදන් කරා මේකට සත පහක වියදමක් යන්නේ සත පහක වියදමක් යන්නේ ලාභයෙන්ම කරන්න පුළුවන් පින්කම මොකද්ද මේ දානේ නොදුන්නක් කමක් නැහැ හැමෝම සිල් සමාදන් වෙලා ඊට පස්සේ පින් අනුමෝදන් කරා නම් ඒත් ඇති ඒ වුණාට මේක කාටවත් පේන්නේ නැති හින්දා මේක තමයි වඩා හොඳ මුල් තැන දෙන්නේ මේ අනිත් අයටත් පේනවා ඉතින් අනිත් අයටත් ආහාරයෙන් හම්බ වෙනවා ඔක්කොම සමගියෙන් එකතු වෙනවා නිසා මේක හොඳයි මේක මුල් විශේෂත්වයක් තියෙන හැබැයි ඒ ඔක්කොම සිල්වත් කරන එක හොඳයි දැන් ඔක්කොටම සිල් සමාදන් වෙන අවස්ථාව දුන්නනේ අට පංචශීල සමාදන් කරන්නේ ඔක්කොගෙම අලුත් කරා ඊළඟට තව එකක් තමයි භාවනාව අද හැමෝම ගිහිල්ලා විනාඩි 5ක් විතර අඩුම තරමින් 5ක්වත් භාවනා කරන්න භාවනා කරලා පින් අනුමෝදන් කරනවා අද උනත් කරන්න පුළුවන් විනාඩි දෙකක් විතර අපි පින් අනුන මේ භාවනාවක් කරමු හොඳයි නේද? ඔව් අදත් එහෙනම් අපි පුංචි වෙලාවක් අරගෙන භාවනාවක් කරමු මේ පුංචි වෙලාවක් අරගෙන එහෙනම් අපි එකක් විනාඩියක් විතර දෙකක් විතර එහෙම කරමු. ඒක හොඳයි නේද? තුනම කරා වෙනවනේ. නිසා පොඩි වෙලාවක් ගමු අපි වැඩි නෙමෙයි විනාඩියක් විතර. ඒතර විනාඩි ගණනාවක් කරන විශාල පිරිසක් ඉන්නවා. සාද දවසේදී මේ වෙන දවස්වල මම කරේ නෑ. අද තමයි මේක අලුතෙන්ම කරන්නේ. හොඳයි. මේ කියන විතරයි වෙන දවස්වල ඉතින් අද බලමු එහෙම කරන්න. හොඳයි පන්සලේ ඇවිල්ලා තියෙන්නේ. අපි විනාඩියක් විතර ජීවිතේ මගේ ජීවිතේ අනියතයි. ජීවිතං අනියතං මරණං නියතං. ජීවිතේ අනියතයි. ස්ථිර වශයෙන් තියෙන්නේ මරණය ස්ථිර වශයෙන් එනවා. වරදින්නෙම නෑ ඒක. ඒ කියන කාරණය මෙනෙහි කරමින් මටත් ඒක වෙනවා මං ගාව ඉන්න අනිත් හැමෝටමත් ඒක වෙනවා කියලා හිතන්නේ. එහෙම හිතමින් ඉස්සෙල්ලා පළවෙනි විනාඩිය හිතන්න මගේ ජීවිතයේ අනියතයි මම මරණයට අනිවාර්යෙන් ගොදුරු වෙනවා. ඒ වගේම දෙවෙනි අවස්ථාව හිතන්න එහෙම හිත හිතා ඉඳලා ටික වෙලාවක් ඊළඟ අවස්ථාව හිතන්න මම මගේ මියාවට ඉන්න හැමෝම ඒ අයගේ ජීවිතත් අනියතයි මට වගේම ජීවිතයේ අයගේ අනියතයි මරණය නියතයි කියන එක මෙනෙහි කරමින් ටික වෙලාවක් භාවනාවේ දෙන ඇස්තික ක්‍රියාගෙන හැමදේම උදාවෝ එරුමන්ද නොනැවවී බැසයනාසේ සැමමනාගේ ජීවිත නොනැවවී මනවයනේ ජීවිතය අද්භවං ජීවිතං ධුවවං මනසං
මරණ පරියෝසාන මේ ජීවිතං උදා සංසමත නොනෙවති බැසයනාසේ සැමරනාගේ ජීවිතය නොනෙවති මරණයට යන්නේ ජීවිතය දැන් දාන සීල භාවනා කියන තුනම පදනම් කරගෙන තමයි අද දවසේදී කරන්නේ. ගෙදර ගිහිල්ලා අව ටිකක් වැඩියෙන් කරන්න. මේකම වෙන්නත් පුළුවන්. බුදු ගුණ වඩන්න පුළුවන්. මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. මේ තව ගෙදර ගිහිල්ලා වැඩිපුරක් කරන්න. ඒක හොඳයි. මේ Tamanටත් හොඳයි. පින් අනුමෝදන් කරලා ඒ පින් ලබා ගන්න යාටත් හොඳයි. මේ තුන් ආකාරයටම එතකොට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් අපිට පොදුවේ තීර්ථීකරණ කරන්න තියෙන පුංචි අයත් වැඩිහිටිය අයත් නුගත් අයත් නුගත් අයත් මේ සෑම දිනාටම අපි හැම දිනාටම එකසේ මේ සිදුවෙන කාරණයක් පොදු කාරණයක් හැම දිනාම මරණයටපත් වෙනවා මේ කාරණය සිහිපත් කරගෙන ජීවිතේ හොඳට හදාගත්තාම තවත් ලස්සනට වැඩි කල ජීවත් වෙන්න පුළුවන් දීර්ඝායුෂ ලැබෙන්නේ එතකොට දීර්ඝායුෂ ලබන්න පුළුවන් ලස්සන ජීවිත ගත කරන්න පුළුවන් වෙන්නේ මේ සිල් ගුණ තියෙනකොට මනුෂ්‍යයන්ටත් හොඳයි සත්තුන්ටත් හොඳයි මේ මුළු ලෝකයාටම හොඳයි මේ ගුණ ධර්ම තියෙනකොට පන්සිල් පද පහයි ඊයට අමාරුවක් නැහැ මේ විසුණුනාදලා නම් 227ක් ශික්ෂාපදම තියෙනවා තවත් සංවර වෙන්න බොහෝ සීලයන් තියෙනවා බැලුවත් මේ වැරදි විදිහට බැලුවොත් ඒ ශික්ෂාපද මේ කියන්නේ සිල් දුර්වලතාවයකටපත් වෙනවා බැලීම උනත් අනවශ්‍ය විදිහේ බැලීමක් කළොත් කෙලෙස් වැඩෙන බැලීමක් කළොත් ඒකෙදිත් අකුසල් සිත් වෙන එකක් වෙනවා. ඉතින් ගිහියයට එච්චර දුරට ලොකුවට කියලා දෙන්නේ නැහැ. ගිහියටත් ඒක හොඳයි. ගිහියත් ඒවෙන් පරිස්සම් වෙන්න ඕනේ. නමුත් එච්චර බැරෑරම් විදිහට බුදුහාඳුරෝ අනවල නැහැ. සමාජයේ පවතින ඕන විදිහට තමයි ඒක කියලා තියෙන්නේ. ඉතින් මේවා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉතින් අද දවසේ බොහෝ ශ්‍රද්ධාවෙන් මේ කටයුතු කළා. මේ සෑම ආකාරයෙන්ම රස කරන වෙන පුණ්‍ය ශක්තිය දාන සීල භාවනා ආදී වශයෙන් ඒ වගේම අද බුදුන් වන්දනමාන කළා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ සිහිපත් කරගෙන බුද්ධාලම්බන ප්‍රේතයෙන් බුදු ගුණ වන්දනා කළා සදහම් ගුණ සදහම් ගෞරවයෙන් යුතුව සිහිපත් කරගෙන වන්දනා කළා සංඝ ගුණ සංඝ ගෞරවයෙන් යුතුව සිහිපත් කරගෙන වන්දනමාන කළා මේ සෑම ආකාරයෙන් රස කරන වෙන පුණ්‍ය ශක්තිය අද දවස් විතරක් නෙවෙයි ජීවිත කාලයටම රස කරන වෙන පුණ්‍ය ශක්තිය ඊට වසරයකට කලින් මේ පරලෝකයන්ට යෙදුන එම්.ඒ. දයානන්ද ආදරණීය පියාණන් වහන්සේට අපි කලින් සඳහන් කළා වගේම මේ ජීවිතයේදී පෙර ජීවිතවලදී මේ තමන්ට ඥාති හිතයිසින් වෙච්ච මව්වරු පියවරු වෙච්ච ගුරුවරු ඥාති හිතයිසින් මේ සෑම දෙනාම පොදුවේ ගත්තාම අපේ රටේ මුළු ලෝකේ පුරාවටම මේ පරලෝකීය සෑම දෙනාටම මේ කාන්තේ මේ ශක්තිය උපකාර වේවා හේතු වේවා කියන චේතනාවෙන් පින් අනුමෝදන් කරමු. දැන් භාජනයක් හදලා තියෙන නිසා දැන් වඩමු. එන්න කවුරු ළඟට ගන්නකො ළඟට. ඉතින් මේ ඥාති අය කියන්නේ හැමෝම යතාවාරි වහා පෝරා පරිපූර්ණන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් වේතානං උපගප්පති යතාවාරි වහා පෝරා පරිපූර්ණන්ති සාගරං ඒවමේවයිතෝ දින්නම් වේතානං උපගප්පති යතාවාරි වහා පෝරා පරිපූර්ණන්ති සාගරං
एवमेवैतो दिन्नं प्रेतानाम् उपगප්පති. හොඳයි දෙවියොත් මේ පින් අනුමෝදන්ව සපවත් භාවයට පත් වෙත්වා කියන චේතනාවෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. මේ සෑම ආකාරයෙන්ම රැස් කළ වෙන පින්වල බැලෙන් මේ සෑම දිනාටම පොඩි අය වැඩි හිටිය අය සෑම දිනාටම තරුණ අය හැම දිනාටම තමන්ගේ බලාපොරොත්තු ඒ වගේම රෝගී තත්ත්වයේ ඉන්න කවුරු හරි ඉන්නවා නම් ඒ සෑම දිනාටම විශේෂයෙන් මේ කොරෝනා වෛරසයෙන් පීඩා විඳින දුක් විඳින රෝගී තත්ත්වයේ ඉන්න හැම දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කරන්න අපි කලින් සඳහන් කළා වගේ අපේ වෛද්‍යතුමිය චන්දිමා වෛද්‍යතුමියගේ පියාණන් වහන්සේ තවත් රෝගී තත්ත්වයෙන් ඉන්න සෑම දිනම ලංකාව පුරාවට ලෝකෙ පුරාවටම ඒ සෑම දිනාටම ඒකාන්තයෙන් පුණ්‍ය ශක්තිය හේතුවෙන් කායික වශයෙන් මානසික වශයෙන් නිදුක් නිරෝගී භාවයක්ම ලැබේවා. පොදුවේ සෑම දිනාටම මේ පුණ්‍ය ශක්තිය උපකාර කරගෙන ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුර වෙලා සතුටින් සැනසෙල්ලෙන සෞභාග්‍යයෙන් ජීවිත ගත කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා. උතුම් වූ කල්යාණ මිත්‍ර සේවනයක් ලැබිලා තව තවත් මේ වගේ උදාාර පින්කම් සිදු කරන ලැබීමේ ඉක්මනින්ම සංසාර දුකින් ඈතර උතුම් වූ නිවන් සුව පිණිස පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම වැඳ ගන්න හැම දිනම පිසුජාතා සද්ධානය කියලා සිත ප්‍රාර්ථනා කරනවා. සබ්බේත්‍යෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භාතන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සත්‍ය භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අද්ධා නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ඊලවන්තං ගුණවන්තං පුඤ්ඤකේතං අනුත්තරං දුල්ලභේන මයා ලබ්ධං පතිතොං වසිතුම්මරං සාරිපුත්තාදී තේරාණං නාගදං පටිපාදියා සත්තා සීලගයා වාසං බුද්ධ පුත්තං නමං. නමෝ දෙනාටම තෙරුවන් සරණයි.